තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර හමුව තුල කෙරෙන සදහම් හමුවයි අප මේ පවත්වන්න සූදානම. විවාහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසේ 23 වෙනි සඳුදා අපි මුණ ගැහෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට. ඉතින් මේ වන විට අපි කල්යාණ මිත්‍ර හැමදෙනාම ලෝකේ නොයෙක් රටවල් වල ඉඳගෙන මේ දහම් හමුවට සම්බන්ධ වී සිටිනවා, එකතු වී සිටිනවා. ඉතින් අපි බොහොම වටින උතුම් කටයුත්තක් මේ කරන්නේ. මූලික අරමුණ අපි සියලු දෙනාගේම ධර්ම අවබෝධය, දහම් මඟ හොඳින් එලිපෙහෙලි කරගන්නට. දැනටමත් අපි මාර්ගස්ත පුද්ගලයෝ මේ තථාගත ධර්මය අපි මනවින් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ දහම් මඟ අපි තේරුම් අරන් තියෙන, ඒ පිළිබඳව අචල ශ්‍රද්ධාවන්ත අය බවට පත් වෙලා තියෙනවා. වෙනත් මඟක් අපි තෝරන්නේ නැති තරමට අවේච්ඡප්පසාදනේ මේ ධර්ම මාර්ගය පිළිබඳ ඇති වෙලා තියෙන. ඒක නිසා දැන් අපි මේ ධර්ම මාර්ගය තෝරාගෙන එහි යන පිරිස, එවැනි පිරිසක් හඳුන්වන්නේ අපේ ධර්මයේ සෝතාපන්න කියලා, සුපටිපන්න කියලා. එහෙම නැත්නම් මාර්ගස්ත පුද්ගලයා කියලා. තවත් විදියකට කියනවා සේක කියලා, ආර්ය ශාවක කියන. මේ වචන ඔක්කොගෙම කියවෙන්නේ මේ දහම් මගට පිවිසි පුද්ගලයා පිළිබඳ. වචන ගොඩක් වෙන්න පුළුවන්, නමුත් අදහස ඒකයි. ඉතින් දහම් මගට පිවිසිච්ච අපිට අවශ්‍යයි මේ ධර්ම මාර්ගයේ පරම නිෂ්ඨාව, පරම తত্ত্বය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න. ඊට අවශ්‍ය කරන කුසලතා පද්ධතියක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අපි මේ කුසලතා පද්ධතිය හොඳින් අවබෝධ කරගෙන ඒ අප වර්ධනය කර ගැනීමයි කරන්නේ. ඒ වගේම යම් යම් අකුසලතා අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. ඒ පරම නිෂ්ඨාව සාක්ෂාත් කිරීමට බාධාකාරී වෙන එම අකුසලතාවන් ගෙවා දැමීමත් මේ කාර්යයේ නැත්නම් මේ ප්‍රතිපදාවේ එක කොටසක්. එතකොට අපි මේ දෙක හඳුන්වනවා අකුසලයන් ගෙවා දැමීම පහන කියලා, කුසලයේ වැඩිම භාවනා කියලා. මේ දෙක කලයින් පස්සේ ඇති වෙන తত্ত্বය අපි හඳුන්වන්නේ නිවුණු සැනසුණු බව, නිවීම සැනසීම කියලා. ඒක තමයි පරම නිෂ්ඨාව. මේක මේ ජීවිතයේදීම මේ මොහොතේම ලබා ගන්න දෙයක්. ඉතින් අන්න ඒ කාර්යය කරගන්නට අපි මේ විදියට එකතු වෙන්නේ. අපි මේ එකතු වෙලා කතා කරන්නේ ලෞකික දේවල් නෙවෙයි. ඇත්තටම මේ ආධ්‍යාත්මික දියුණුවට, නිවීම සැනසීම පිණිස බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මමයි අපි සාකච්ඡා කරන්නේ. ඒක නිසා අදත් අපි මේ දහම් සභාව, දහම් හමුව ආරම්භ කරමු. ඊට ප්‍රථම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන අප කෙරෙහි, ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨයේ 3 ආරයක් කියලා සම්බුද්ධ වන්දනා කරලා අපි ධම්මම ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම. අපි මේ දිනවල අපේ ධර්ම මාතෘකාව හැටියට, තේමාව හැටියට තියාගෙන තිබෙන්නේ අනිශ්චිත විහරණය. ඒ තේමාවෙන්මයි අපි ඉදිරියට මේ ධර්ම සාකච්ඡා මාලාව දිගටම ගෙනියන්නේ. ඉතින් එහිලා අපි බුද්ධ දේශනා මේ අනිශ්චිත විහරණයට
යෝග්‍ය නැත්නම් ඒ අනිශ්චිත විහරණය පවත්වා ගැනීමට ආධාර උපකාර වෙන ඒ සඳහා මඟ පෙන්වන ඒ සඳහා අවවාද අනුශාසනා ඇතුළත් වෙලා තියෙන බුද්ධ දේශනා අපි දිගටම උපකාර කරගත්තා. මේ වන විට අපි එවැනි දේශනා කීපයක්ම සාකච්ඡාවට අරගෙන තිබෙනවා. ඉතින් මුලින් අපි මේ සඳහා පදානාංග උපකාරී කරගත්ත පදාන සූත්‍රය වගේ සූත්‍ර, ඊළඟට ආර්ය පෞරුෂ ලක්ෂණ නමින් අනුරුද්ධ මහා පුරුෂ විතක්ක සූත්‍රය, ඊළඟට අපි අරියවංශ ප්‍රතිපදාව කියලා අරියවංශ සූත්‍ර දේශනාව, ඊළඟට අපි මජ්ජේ සූත්‍රය, මේ ආදී වශයෙන් බුද්ධ දේශනා අපි මේ සඳහා උපකාරී කරගෙන තිබෙනවා. එතකොට අපිට මේ සාකච්ඡාවේදී අපේ කල්යාණ මිත්‍රයන්ට වැටහෙයි මේ බුද්ධ දේශනා රාශියක් තිබෙනවා, ගොඩාක් තිබෙනවා. ඉතින් එයින් අපිට පෙරලා ගන්න පුළුවන්. පෙරලා කියන්නේ හැම බුද්ධ දේශනාවකම මේ ධර්මයට අදාළ දහම් මගට අදාළ දෙයක් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට අපේ මේ අනිශ්චිත විහරණේ තහවුරු කරගන්න අපිට පුළුවන්කම තිබෙනවා ඒ බුද්ධ දේශනා කිට්ටු කරගන්න. මේ හැම එකකින්ම අපිට යම් මාර්ගෝපදේශනයක් ලැබෙනවා. මේ අනිශ්චිත විහරණය තුල පවතින්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම අනිශ්චිත විහරණය ගැන හැමදාම වචනයකින් මතක් කරනවා. මේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ජීවත් වීම. අනිශ්චිත. නිශ්චිත කියන්නේ ඇලීම, ගැටීම, මුලාව. එතකොට ඇලුනත් නිශ්චිතයි, ගැටුනත් නිශ්චිතයි, මුලා වුණත් නිශ්චිතයි. අපි ඔකට පාලි භාෂාවෙන් කියන්නේ රාග, දෝෂ, මෝහ කියලා. එහෙමනම් අනිශ්චිත කියන්නේ විත රාග, විත දෝෂ, විත මෝහ. නොඇලීම, නොගැටීම, නොමුලාව. මොනවා එක්කද මේ ඇලෙන්නේ, මොනවා එක්කද ගැටෙන්නේ, මොනකටද මුලා වෙන්නේ? ඇහැට පේන දෙයට, කනට ඇහෙන දෙයට, නාසයට, දිවට, කයට දැනෙන දෙයට, මනසට වැටහෙන දෙයට. ඔච්චරයි. ඔය හයට තමයි ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. වෙන දෙයක් නෑ. ඉතින් ලෝකේ කියන්නේ ඔය හයනේ. ඔය හය. චසු ලෝකෝ සමුප්පන්නෝ කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා. මේ හයෙන් තමයි ලෝකේ හටගන්නේ. චසු කුබ්බති සන්තව. අපි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය හයත් එක්ක කරන ගනුදෙනු. මේ චන්නමේ උපාදාය අන්තිමට ඔය හයටම තමයි මේ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. ඉතින් අන්තිමට නිවන් දකින්නවා කියන්නේ ඔය හයට අනිශ්චිත වෙයි. ඉතින් ඔය වගේ ඔය කාරණේ හරියට අවබෝධ කරගත්තම අපිට මේ නිවන් සාක්ෂාත් කරනවා කියන කාරණේ එක පැත්තකින් දුෂ්කර නැහැ. පැහැදිලි වුණොත්. මග පැහැදිලි නම් දුෂ්කර නැහැ. මග පැහැදිලි වුණාම තමයි දුෂ්කර. ඉතින් අපි මග පැහැදිලි වුණාම නොයේක් දේවල් කරනවා. නිවන් දකින්න කියලා, නිවෙන්න සැනසෙන්න කියලා බොහෝ දේවල් කරන ඒවා ඇත්තට මේවට අදාළ නැති දේවල් හුඟක් අය කරන්න පටන් ගන්නවා. ඉතින් අපි දන්නවා ඒවා ඉතින් දීර්ඝ වශයෙන් කතා කරන්න ගියොත් මේ අපේ මේ වටිනා කාලේ අපිට නැති වෙලා යනවා. ඒක නිසා අපි දන්නවා මේ බෞද්ධ සමාජයේ වුණත් නිවන් දකින්න කියලා කරන දේවල්. ඉතින් නිවන් මඟ පැහැදිලි වුණ ගමන්ම මේ සමහර අය කියනවා මේක මේ ජීවිතේදී කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ කවද කිසිම තැනකදී නිවන මේ ජීවිතයෙන් එහාට දාලා නැහැ. දිත්තේව ධම්මේ. අනික මේ ජීවිතේදී දැන් මේ ජීවිතය කියලා ගත්තොත් අපිට අපේ ලෝක සම්මත වශයෙන් සාමාන්‍යයෙන් හෙටක් කියලා එකක් අපි ගැන කතා කරනවා. නමුත් නිවන හෙටට දාලත් නැහැ. අදට මේ මොහොතේ දැන් තමයි මේ දැන් අපි නිවිල සැනසීලා ඉන්නේ.
මේ මොහොතේ. ඉතින් මේ මොහොතේ නිවිලා සැනසීලා ඉන්න තරම් අනිශ්චිත විහරණයක ඉන්න යම් කුසලතාවයක් තියෙනවා. ඊට අදාළ කුසලතාවයක් තියෙනවා. දැනගෙන දැකගෙන කරන වැඩක් ඒක. දැනුවත්ව කරන වැඩක්. දැනුවත්ව සිහියෙන් ප්‍රඥාවෙන් වීරියෙන් කරන වැඩක්. අඩුම ගානේ ඔය කුසලතා තුන පදනම් කුසලතා කියලා අපි ඒවට කියන්නේ. ඉතින් ඒ තුන උපකාරී කරගෙන ඒ තුන අනිවාර්යයි. එතනින් එහාට මේ අපිට ඉතිරි ටික එච්චර අමාරු නෑ. සිහිනුවන වීර්ය පවත්වන්න පුළුවන් නම් වර්තමාන මොහොතේ අපි ඔකට සතිපට්ඨාන කියලා කියන. නැත්නම් උපට්ඨිත සති කියන. එළඹ සිටි සිහිය වර්තමාන මොහොතේ ඒක පවත්වන්න පුළුවන් නම් අපිට ඔය අනිශ්චිත වෙන්න පුළුවන් ඕනම දෙයක් සම්බන්ධයෙන්. කිසිම දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව. ඉතින් ඔහොමයි ඔය අනිශ්චිත විහරණේ. නිශ්චිත වුණාම රාග වුණාම දේශ වුණාම මොහ වුණාම ඉතින් එතන ඉඳලා කෙලෙස්නේ යන්නේ. එතන ඉඳලා ඉතින් දුක. අනිශ්චිත වුණාම නිකෙලෙස්. එතන ඉඳලා දුක්ඛ නිරෝධය. ඉතින් වර්තමාන මොහොතේ අපි එතකොට නිවිලා සැනසීලා ඉන්නේ. හොඳයි මේ අනිශ්චිත විහරණය පවත්ව ගන්න උපකාරී වෙන තවත් බුද්ධ දේශනා අපේ ඉදිරියටත් කිට්ටු කර ගන්නවා. ඉතින් අද මම කල්පනා කරා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මේ සඳහා උපකාරී කරගන්න කියලා. මේව සමහර විට අහලත් තියෙන මේ සූත්‍ර ඇහිලා තියෙනවා. අපේ සූත්‍ර බොහොමයක් ධර්ම දේශනාවලදී ධර්ම සාකච්ඡාවලදී සමහර විට පොතපත පරිශීලනය කරද්දී ඒව පිළිබඳ විග්‍රහයන් විස්තර කිරීම බොහෝ වෙලාවට අපි අහලා තියෙනවා. ඒකට කමක් නැහැ. අපි මේ අනිශ්චිත විහරණයට කොහොමද ඉන්ද්‍රිය භාවනාව උපකාරී වෙන්නේ කියන එක විමසා බලමු. අපි පළමුවෙන්ම බලමු මූලාශ්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකේ දෙවෙනි කොටස මජ්ක්‍ධිම නිකාය කියලා අපි කියන්නේ. මජ්ක්‍ධිම නිකායත් කොටස් 5කට බෙදලා තියෙනවා. මූලික වශයෙන් කොටස් 3කට බෙදලා තියෙනවා. මූල පඤ්ඤාසක, මජ්ක්‍ධිම පඤ්ඤාසක, උපරි පඤ්ඤාසක කියලා. මජ්ක්‍ධිම නිකාය පඤ්ඤාසක 3කට බෙදලා තියෙනවා. ඒකේ උපරි පඤ්ඤාසකයේ කොටස් 5කට බෙදලා තියෙනවා වර්ග වශයෙන්. දේවදහ වර්ග, අනුපද වර්ග, ශුන්්‍යත වර්ග, විභංග වර්ග, සලායතන වර්ග කියලා. එතකොට එහිත් අන්තිම සලායතන වර්ගයේ අගම සූත්‍රය. තව විදිහකින් කිව්වොත් මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මූලාශ්‍රය අපි දැන ගැනීම හොඳයි. අපි දැන් පාවිච්චි කරන අන්තර්ජාලයේම වෙබ් පිටුවක් මේ පාලි සූත්‍ර දැන ගැනීම සඳහා. එතකොට මේ සාකච්ඡාව අතරේදී අපේ කල්යාණ මිත්‍රයන්ට පුළුවන්කම තියෙන මේ වෙබ් පිටුවට ගිහිල්ලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දිගහැර ගන්න. එතකොට හොඳයි මේ පාලි අපි කතා කරන නිසා ඇහැට හුරු වෙනවා පාලි. ඒක හරි වටිනවා. නිකන් ඉන්න වෙලාවට මේවා දිගහැරගෙන මේ අන්තර්ජාල පහසුකම් තියෙන ඇත්තෝ මේවා කියවන්න. අපි එතකොට මේ කියවන්නේ මේක එක්කෙනාගේ මේ කතන්දර එක්කෙනා කියවපුවා නෙවෙයිනේ. මේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මහ වටිනා දේවල් නේ අපි කියවන්නේ. ඒ එහෙම කියවන්න හුරු පුරුදු වෙනවා නම් හරියම හොඳයි. අනිත් කාරණේ අපි කලිනුත් කියවන එක් කතාවල කිව්වා පාලි භාෂාව හුරු වෙනවා. පෙළ හුරු වෙනවා. පාලිය. ඒක නිසා අපි ආරාධනා කරනවා විශේෂයෙන් පරිගණක වල ඉන්න නැත්තන්ට මේක කරන්න පුළුවන්. pitaka.lk වෙබ් අඩවිය අපි දැනට භාවිතා කරන්නේ. ඒකට ගිහිල්ලා මේ සූත්‍රය අපිට දිගහැර ගන්න පුළුවන්. හොඳයි මම සූත්‍රයට අනුගත වෙලා සූත්‍රානුසාරයෙන් කොහොමද මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගන්න කියලා. මේ අනිශ්චිත විහරණයට කොච්චර දුරට ඉන්ද්‍රිය භාවනාව
අපිට උපකාරී වෙනවද කියලා තෝරගන්නයි අද අපි උත්සාහ කරන්නේ. එතකොට මේ සූත්‍ර ගැන අපි කලින් කතා කරලා තියෙනවා. මම හිතන්නේ නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සූත්‍ර සකස් කරන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරපු දේශනා කිසියම් ආකාරයකට ගොනු කිරීමක් කළා. ඒ ගොනු කරේ අනාගත පරම්පරාවට සංරක්ෂණය කරලා තියන්න. ඒක ඇත්තටම සංරක්ෂණ වැඩපිළිවෙලක්. ඉතින් ඒකෙදි මේ සංරක්ෂණ ආකෘතිය හැටියට සූත්‍ර කියන ආකෘතිය යොදාගත්තා. ඒක එක්තරා ආකෘතියක්. ෆෝමැට් එකක් සූත්‍ර කියලා කියන්නේ. එතකොට ඒකට ඇතුළත් කරා බුද්ධ දේශනා. ඉතින් මේ සූත්‍ර ආකෘතියේ මූලික ලක්ෂණ 4ක් අපිට පේන්න තියෙනවා. නිදාන, උද්දේශ, විභංග, ඕවාද කියලා. නිදාන කියන්නේ පසුබිම කතාව. කවුද, කොහේදී, කාටද, කුමක් නිසාද මේ ධර්ම දේශනාව කළේ කියලා. පසුබිම් කතාව නිදානය කියලා කියන්නේ. උද්දේශ කියන්නේ ධර්ම මාතෘකාව. කෙටියෙන් දැක්වීම. විභංග කියන්නේ මේ මාතෘකාව විස්තර කොට දැක්වීම. ඕවාද කියන්නේ එහිලා අනුගමනය කළ යුතු පිළිවෙල. කොහොමද මේ ධර්ම කාරණේ අනුගමනය කළ යුතු ආකාරය. ඉතින් සාමාන්‍ය බුද්ධ දේශනාවක ඔය මූලික ලක්ෂණ 3 තියෙනවා. නිදානය කියන එක බුද්ධ දේශනාවක නැහැ. නිදානේ පළවෙනි සංගායනාවේදී ආනන්ද හාමුදුරුවෝ තමයි සූත්‍ර වලට එකතු කරන්නේ. බුද්ධ දේශනාවක උද්දේශ, විභංග, ඕවාද කියන 3 ඇතුළත්. උද්දේශ විභංග දෙකත් සමහර වෙලාවට මේන් එකයි තියෙන්නේ. උද්දේශ විතරයි සමහර ඒවායි තියෙන්නේ. මොකද අර මේ ප්‍රඥා අධිකයට එහෙම නැත්නම් තවත් විදිහකින් හුඟක්ම සිහිනුවන තියෙන කෙනෙකුට බණක් කියනකොට උන්වහන්සේට බොහොම කෙටියෙන් කියන්න පුළුවන්. මාතෘකාව කිව්වම ඇති. උද්දේශය දේශනා කරපුවම ඇති තේරෙනවා යාට. විභංග කරන්න ඕනේ. වැඩිදුර විස්තර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙලෙස් අඩු අයට, ප්‍රඥාව වැඩි අයට උද්දේශ වශයෙන් දේශනා කරපුවම ප්‍රමාණවත් වෙනවා. උද්දේශයයි ඕවාදයයි තිබ්බම ඇති. විභංගයක් ඕන කරන්නේ නැහැ. නමුත් අර එහෙම නැති අයට ප්‍රඥාව අඩු අයට දේශනා කරද්දී ගොඩක් විස්තර ඉදිරිපත් කරන්න වෙනවා. ඒක වැඩි විස්තර නිදර්ශන, උපමා, කතන්දර එකතු කරලා මේක ගොඩාක් විස්තර කරන්න නෑ. විස්තර කරන්න වීමට කියන්නේ විභංග කියලා. ඉතින් බුද්ධ දේශනාවක අනිවාර්යයෙන්ම උද්දේශයයි ඕවාදයයි තියෙනවා. සමහර වෙලාවට විභංගයකුත් තියෙනවා. උද්දේශ ඕවාද විතරක් තියෙන දේශනාවක් තියෙනවා. දැන් දේවතා සංයුත්තේට වගේ ගියාම සංයුත්ත නිකායේ මේ සංයුත්ත ලක්ෂණේ තියෙන්නේ ඒකමයි. කෙටියෙන් තියෙන්නේ. ඕම සංක්ෂිප්තව තියෙන්නේ. අකුලවල තියෙන්නේ. අකුලවල කිව්වම තේරෙනවා. එහෙම. දැන් ඔය පළමු ධර්ම දේශනාව හැටියට ගන්න ධම්මචක්කපවත්තන දේශනාව ගත්තත් එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයට විතරයි කියලා තියෙන්නේ. එක මාර්ගාංගයක්වත් එහි විස්තර කරලා නැහැ. එක මාර්ගාංගයකටවත් විභංගයක් ඉදිරිපත් කරලා නැහැ. මොකද විභංගයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. පංචවග්ගීය කෙලෙස් අඩු අය මේ ධර්ම මාර්ගයේ සෑහෙන දුරක් ගියපු අය ඒක නිසා වැඩි විස්තර අවශ්‍ය වුණේ නැහැ. පස්සේ කාලේ ඒවා විස්තර කරන්න වුණා වෙනත් අයට. ඉතින් සත්‍ය විභංග වගේ දේශනාවලට ආපුවාම එක් කාරණේ වෙන වෙනම දේශනා කරන කතමාච බික්කවේ සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨි කියලා කියන්නේ කියලා. කතමාච සම්මා සංකප්පෝ කියලා මාර්ගාංග එකින් එක වෙන වෙනම විස්තර කරනවා. ඊට පස්සේ ඒවයි තව විස්තර ඉදිරිපත් කරන්න ඕන. දැන්
කතමාච බික්කවේ සම්මා වාචා කියලා ඒවා ආපහු විස්තර කරන්න ඕන. දැන් මුසාවාදා කියන්නේ මොකද්ද කියන්න ඕන. පිසුනා වාචා කියන්නේ මොකද්ද කියන්නේ. වරුසා වාචා කියන්නේ මොකද්ද. සම්පප්පලාපා කියන්නේ මොකද්ද කියලා කියන්න ඕන. එතකොට ඒකේ පිසුනා වාචා, වරුසා වාචා, සම්පප්පලාපා මුසා මේවයි ආදීනව කියන්න ඕන. ආනිසංස කියන්න ඕන. ඊට පස්සේ ඒවට අදාළ ශික්ෂාපදත් කියලා දෙන්න ඕන. කොහොමද ඒකෙන් වළකින්නේ කියලා. ඔය වගේ ගොඩාක් විස්තර ඊළඟට ගොඩාක් ක්‍රමවේද ඉදිරිපත් කරන්න වුණා මේ බුදුරජාණන් වහන්සේට අර සතිය අඩු, වීරිය අඩු, අවබෝධය අඩු අයත් එක්ක කටයුතු කරද්දී. ඉතින් ඒකයි මෙච්චර මේ විස්තර වෙලා තියෙන්නේ. සම්මා වාචා කියන එක හරි කෙටියෙන් කිව්වම අර මේ ප්‍රඥාධික කෙනාට, වීරියාධික කෙනාට හරි ඉක්මනින් ඒ තේරෙනවා. තේරිලා විතරක් නෙමෙයි ඒ ගුණාංගේ පිහිටන්න පුළුවන්. නමුත් ඒක අඩු එක්කෙනාට ප්‍රඥාව අඩු, සතිය අඩු, වීරිය අඩු කෙනාට ගොඩාක් තෝරලා දෙන්න වෙනවා. ඊට පස්සේ මේකේ සතිය පිහිටවන්න වෙනවා. වීරිය කරවන්න වෙනවා. ඒක කරන ක්‍රම ගොඩක් කියලා දෙන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ ලක්ෂණේ තියෙනවා. ඒක ඇත්තටම මේ පරයාය වශයෙන් ධර්මයේ මෙච්චර විස්තර මේ ගොඩක් තියෙන්නේ ඒක මේ බුදුරජාණන් වහන්සේලා හිතලා මතලා මේ ගොඩක් දේශනා කරනවා නෙවෙයි. අර ශ්‍රාවකයාගේ ස්වභාවය අනුව මේක විස්තර කරන්න වෙනවා. සමහර තැනක කෙටියෙන්, සමහර තැනක සවිස්තර. ඉතින් ওই විදිහට බුද්ධ දේශනාවලට විභංගයක් ඇතුළත් වෙන්නේ මේ ශ්‍රාවක ඒ වෙලාවේ ධර්මය අහන නැත්තන්ගේ ස්වરૂපය අනුව. අපිට ඕන තරම් හමු වෙනවා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු කාරණේ තේරෙන්නේ නැති වුණාම ඉතින් භික්ෂුන් වහන්සේලාම තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් හොයාගෙන යනවා. එක්ක සරියුත් හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා නැත්නම් ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා නැත්නම් මහා කච්චායන හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මහා කොට්ටිත හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා නැත්නම් ධම්මදින්න තේරින් වහන්සේ ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් උපාසිකාවක් ළඟට ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවෝ මෙන්න මේ කෙටියෙන් කිව්වා අපිට මේක තේරෙන්නේ නැහැ කරුණාකරලා අපිට මේක ඩිංගක් විස්තර කරලා දෙන්න කියලා. එතකොට මේ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසක හෝ උපාසිකාව මේ ඒක විස්තර කරලා දෙනවා. ඒකට විභංගයක් එකතු කරනවා. වැඩි විස්තරයක්. එතකොට ඉතින් අර අයට තේරෙනවා. ඉතින් ඔන්න ඔහොමයි ඕකේ විභංග එකතු වෙලා තියෙන්නේ. සමහරට විභංගයේ බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන නැත්නම් වෙන කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒකයි ස්වરૂපේ. ඉතින් මම ඔය සූත්‍ර ගැන කෙටියෙන් මතක් කරේ. ඔය ඉතින් අපි දැනගෙන තිබීමත් වැදගත්. එතකොට අපි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තොත් ඒකේ මුලට ආනන්ද හාමුදුරුවෝ එකතු කරලා තියෙනවා පළවෙනි ධර්ම සංගායනාවේදී නිදානයක්. ඒවම් මේ සුතං කියන්නේ ආනන්ද හාමුදුරුවෝ මා විසින් මෙසේ අසන ලදී. අර මහා කාශ්‍යප හාමුදුරුවෝ අහපුවාම ඉන්ද්‍රිය භාවනාව කාටද කොහේදද කවුද කුමක් නිසාද දේශනා කළේ කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා. මා විසින් මෙසේ අසන ලදී. ඒකන් සමයන් භගවා එක් සමයක භාග්‍යතුන් වහන්සේ ගජංගලායන් විහෙරති. ගජංගලා කියන ප්‍රදේශයේ වාසය කරා. ඔකට පర్యాయ පද වැටිලා තියෙනවා කජංගලා, කජ්ජංගලා කියලා ඔය නොයෙක් වචන වැටිලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නාම පදයක් නේ. ඒ ප්‍රදේශ වලට එක විදිහට නම් ව්‍යවහාර කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශයේ නම ගජංගලා. එහි සුවේලු අනේ. සුවේලු අනේ කියන එකටත් මුකේලු අනේ කියලාත් වෙන පర్యాయ පදයකට ඉදලා තියෙනවා. කොහොම නමුත් ඒ නමින් හැඳින්වුණු වනාන්තරේ සුවේලු අනේ. තමයි සුවේලු කියන්නේ නැත්නම් මුකේලු කියන්නේ ගස් වර්ගයක් වෙන්න පුළුවන්. ඔහෙට වනාන්තර හඳුන්වන්නේ ගස් වර්ග වලින්. අන්නේ වනාන්තරයේ වාසය කරන අවස්ථාවේ අතකෝ උත්තරෝ මානවෝ. උත්තර කියන තරුණය මානවක කියන වචනේදී පාලි භාෂාවේ තරුණයන්ට දෙනවා. උත්තර මානවක කියන උත්තර කියන නම තියෙන මානවකයා පාරාසරි අන්තේ වාසී.
පාරාසරිය කියන ගුරුවරයාගේ ශිෂ්‍ය අන්තේවාසී කියන්නේ ශිෂ්‍යයා කියන තේරුම. මෙන්න මේ උත්තර මානවක පාරාසරිය කියන ප්‍රසිද්ධ ගුරුවරයාගේ ශිෂ්‍යෙක් වන උත්තර මානවක යේන භගවතේන උපසංකමිත්තා භගවතා සද්දෙන් සම්මෝධි සම්මෝධනියං කතං සාරාණියං විචාරෙත්තා ඒකමන්තං නිශීලී. බුදුරජාන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා භගවතා සද්දෙන් සම්මෝධි භාගතුන් වහන්සේ සමග සතුටු වෙලා සතුටු සිත් ඇතුව සතුටු කතා බහක් කරලා ඒ කියන්නේ ඔය අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ආගේ තොරතුරු කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේත් එහෙම කෙනෙක්. මේ සම්පප්පලාප කතා කරනවා නෙවෙයි. නමුත් පුද්ගලයෙක් ආපුවම මේ පුද්ගලයා එක්ක සතුටු සාමීචිය යෙදෙනවා උන්වහන්සේ. ඒකයි සම්මෝධනීයං කතං සාරාණීයං කතං වේති සාරිත්තා කියලා කියන්නේ. ඉස්සර වෙලා ඇති කරගන්න ඔය පුද්ගලයාත් එක්ක යහපත් සම්බන්ධයක්. මිත්‍රශීලී භාවයක් ගොඩනගා ගන්නවා. ඒකට තමයි සතුටු සාමීචි කියලා කියන්නේ. ඉතින් එහෙම කතා බහ කරලා ඉතින් උත්තර මානවක බුදුරජාණන් වහන්සේ ඉතින් ඉඳගත්තම බුදුරජාණන් වහන්සේ ඉතින් එතන ඉඳලා මේ කියන ටිකත් සතුටු සාමීච්‍යයටම අයිති දේවල් ටිකක් වගේ ඉතින් ගුරුවරයා ගැන අහනවා. දේශේති උත්තර පාරාසිවියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනා. මේ ඔබගේ ගුරුවරයා පාරාසිවිය පාරාසාරිය කියලාත් මේක සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. පාරාසිවිය බ්‍රාහ්මන ඒ ගුරුවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ අනුගාමිකයන්ට ඉන්ද්‍රිය භාවනාව උගන්වනවාද කියලා. ඉතින් උත්තර මානවකත් කියන ඔව් දේශේති භෝගෝතම පාරාසිවිය බ්‍රාහ්මන ශාවකාන ඉන්ද්‍රිය භාවන. ඔව් අපේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව උගන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන යථාගතම් පනේ කොහොමද? උත්තර දේශේති පාරාසිවිය බ්‍රාහ්මන ශාවකාන ඉන්ද්‍රිය භාවන. කොහොමද ඒක කොයි විදිහටද ඒක උගන්වන්නේ පාරාසිවිය බ්‍රාහ්මන? තමන්ගේ අනුගාමිකයන්ට ශ්‍රාවකයන්ට ඒ උත්තර මානවක ඒක විස්තර කරනවා. ඉද භෝගෝතම චක්කුණා රූපන්න පස්සති සෝතේන සද්දං නසුනාති එවං කෝ භෝගෝතම දේශේති පාරාසිවිය බ්‍රාහ්මනෝ ශාවකාන ඉන්ද්‍රිය භාවන. ඉන්ද්‍රිය භාවනාව ගන්නන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? චක්කුණා රූපන්න පස්සති ඇසින් රූප නොබැලීමක් ගැනයි උගන්වන්නේ. කියන්නේ බලන්න එපා කියන්නේ. සෝතේන සද්දං නසුනාති කනින් ශබ්ද නැසීමක් ගැන. කනින් ශබ්ද අහන්න නැතුව ඉන්නේ කියලා. ඒවංකෝ මොන්නෝමයි උගන්වන්නේ කියලා කියනවා. එතකොට මෙතෙන්දී අපි ඉන්ද්‍රිය කියන වචනේ පොඩ්ඩක් කතා බහ කරන්න වෙනවා. බුදුදහම ඉන්ද්‍රිය කියන වචනයෙන් මූලික ඉගැන්වීම් දෙකක් ගැන කියනවා. එකක් තමයි මේ ශරීරයේ ඉන්ද්‍රිය අපි ඒවට කියන්න පුළුවන් රූප ඉන්ද්‍රිය කියලා. රූප කායයට අයිති ඉන්ද්‍රිය. ඇස කන නාසය දිව කය ඔය ටික මූලික වශයෙන් ගන්නවා. මනින්ද්‍රියත් ගන්නවා. මනසත් ඉන්ද්‍රියක් හැටියට ගන්න. මූලික වශයෙන් පංචේන්ද්‍රිය කියලා කියනවා. මූලික පහ ඇස කන නාසය දිව කය. මනත් ඉන්ද්‍රියක් හැටියට අරන් මනින්ද්‍රිය කියලා ඒකත් ගන්නවා. ඊළඟට එතකොට එහෙමනම් ඉන්ද්‍රිය 6යි. එහෙම ගත්තාම. එතකොට පසින්දුරං සහ මනස ඉන්ද්‍රිය හැටියට ව්‍යවහාර. ඊළඟට තවත් ඉන්ද්‍රිය කුසල් වැඩිමෙහි පැත්තේ කුසලතා පහක් වඩා ගැනීම ඒවා ඉන්ද්‍රිය හැටියට දක්වලා තියෙනවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා. සද්දින්ද්‍රිය විරීන්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය කියලා. එතන ඉන්ද්‍රිය කිව්වේ කුසලතා පහ. අප විසින් වඩාගත යුතු කුසලතා පහ. එතන ඉන්ද්‍රිය කිව්වේ. તો විදිහට ඔය දෙපැත්තකින් ඉන්ද්‍රිය උගන්වන වැඩිපුරම සාකච්ඡා වෙන්නේ අර ඉන්ද්‍රිය ගැන. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ගැන තමයි බුද්ධ දේශනාවල වැඩිම සඳහන් වෙලා තියෙන්නේ.
ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අරගෙන තියෙන්නේ ඇස කන නාසය දිවකය මන කියන මේවා. ඉතින් මෙතෙන්දී එතකොට මේ ඉන්ද්‍රිය භාවනා කියන එකෙන් අපි දන්නවා දැන් වැඩිම වර්ධනය දියුණු කිරීම වගේ අදහසක් මේ භාවනා කියන එකෙන් කියවෙන්නේ. එතකොට මෙතන ඉන්ද්‍රිය භාවනා කියවම එහෙමනම් ඉන්ද්‍රිය වැඩි දියුණු කිරීම අදහස් කරන්නේ. ඇස කන නාසය දිවකය මන ආදී වශයෙන්. ඉතින් එතකොට අපි බලමු මේ දේශනාවේ මොකද්ද කියන්නේ. එතකොට අපි අපව අර සාකච්ඡාවට යනවා. ඒතර උත්තර මානවක කිව්වේ ඉන්ද්‍රිය භාවනාව හැටියට ඉන්ද්‍රිය දියුණු කිරීම, ඉන්ද්‍රිය උසස් විදියට භාවිතා කිරීම කියලා අපි ගමු. ඇස කන නාසය දිවකය මන කියන ඒවා උසස් විදියට භාවිතා කිරීම. නිවැරදිව භාවිතා කිරීම කියලා ගමු. ඉන්ද්‍රිය භාවනාව කියන එකට අපි සිංහලෙන් අර්ථ ගමු. ඇස කන නාසය දිවකය මන නිවැරදිව භාවිතා කිරීම. මේ විදිහට කියලා ගමු. එතකොට ඉතින් පාරාසිවිය නැත්නම් පාරාසාරිය ගුරුවරයා උගන්වන්නේ මේවා භාවිත නොකර ඉඳීමක් ඇත්තටම. ඒක අපිට කියන්න පුළුවන් අභාවිත තත්වයක් කියලා. දැන් ඇහින් රූප බලන්නේ නැහැ කියනකොට ඇහැ පාවිච්චි කිරීමක් නැහැ. ඇහැ භාවිතා කිරීමක් නැහැ. බුදුදහමේ උගන්වන්නේ අභාවිත තත්වයක් නෙවෙයි. ස්වභාවිත තත්වයක්. නිසි භාවිතයක්. අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ අභාවය බුදුදහමේ උගන්වන්නේ නැහැ. භාවිත නොකර සිටීම. ඉතින් භාවිත නොකර සිටින්නේ අපි අනවශ්‍ය දේවල්. අනවශ්‍ය දේවල් අපි කොහොමදත් භාවිත කරන්නේ නැහැ. නමුත් අවශ්‍ය දේ තියෙනවා. ඇස කන නාසය දිවකය මන මේවා අපිට භාවිත කරන්න වෙනවා. ඒවා භාවිතා කිරීමේදී සුභාසිත ස්වභාවිත සහ දුභාවිත අභාවිත කියලාත් ඒක පස්සේ සුභාවිතං අභාවිතං කියලා ওই වචන දෙක අපේ ධර්මයේ භාවිත බුදුරජාණන් වහන්සේ භාවිතා කරලා තියෙන සුභාවිතං චිත්තං එවං අභාවිතං චිත්තං ආදී වශයෙන් කියන මේ භාවිත දෙකක් බුදුදහමේ උගන්වනවා. එතකොට භාවිත ඉන්ද්‍රිය නැත්තම් ඉන්ද්‍රිය භාවනාවේදී කරන්නේ ඇත්තට මේ ස්වභාවිතය. භාවිත නොකර හැරීමක් නෙවෙයි. භාවිත නොකර හැරීමක් නෙවෙයි. අභාවිතයක් උගන්වන්නේ පාරාසිරිය. දුරේ ඉතින් අපිට ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලොත් මේ නිවන් දකින්න උත්සාහ කරපු අය. මේ දුකෙන් මිදෙන්න උත්සාහ කරපු අය ඒගොල්ලෝ. ඒ නිසා කොහොම නමුත් අර තමන්ගේ ගුරුවරයා නැත්නම් පාරාසිරිය බ්‍රාහ්මණය උගන්වන ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනා කරපුවාම ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා නිදර්ශනයකින් ඒකේ තියෙන මේ දෝෂය උත්තර මානවකට පැහැදිලි කරා. ඒවන් සන්තේකෝ උත්තර අන්දෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති බදිරෝ භාවිතින්ද්‍රියෝ භවිෂ්‍යති. යතා පාරාසිවියස්ස බ්‍රාහ්මනස්ස වචන. පාරාසිවිය බ්‍රාහ්මණගේ ඉගැන්වීම අනුව භාවිතින්ද්‍රිය පුද්ගලයෝ බවට පත් වෙනවා අන්ධය. අන්ධ කෙනා ඉතින් රූප බැලීමක් නැහැනේ. ඒ වගේම බදිරෝ මේ කන් ඇහෙන්නේ නැති බිහිරා කියලා අපි කියන්නේ. බදිර කියන වචනේ සිංහලට අපි අරන් තියෙන්නේ බිහිරි කියලානේ. එතකොට උපංගේ කන් ඇහෙන්නේ නැති උපංගේ ඇස් පේන්නේ නැති අයට තමයි අන්ධ බදිර කියන්නේ. අන්න එහෙම අය ඔය කියන විදිහට හොඳටම ඉන්ද්‍රිය සංවරයේ තියෙන අය ඔය කියන විදිහට නම් කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වා. ඒවං උත්තේ උත්තරෝ මානවකෝ පාරාසිවියන්තේ වාසි. තුන්හි භූතෝ මංකෝ භූතෝ පත්තක්කන්தோ අදෝ මුකෝ පජ්ජායන්තෝ අපපටි බානෝ නිසීදි. එතකොට මෙහෙම කිව්වම මේකේ තියෙන දෝෂය ඇත්තටම උත්තර මානවකට වැටහුණා. මේක වෙන්න බෑ ඉන්ද්‍රිය භාවනාව කියන එක. එහෙමනම් අන්ධ බදිරයත් මේ ඉන්ද්‍රිය භාවනාව තියන අය වෙන්න ඕන කියලා. ඉතින් කොහොම හරි මේකට ප්‍රතිඋත්තරයක් සපයන්න
නොහැකි වුණා උත්තර මානවකට. ඒකයි තුන්හි භූතෝ කියන්නේ නිශ්ශබ්ද වෙලා හිටිය. මංකු භූතෝ කියන්නේ එක්තරා ප්‍රමාණයකට හැකිලීමක් වගේ වුණා. එයාගේ අර තිබුණු ප්‍රබෝධමත් ගතිය නැතුව නපත්තක් අන්දෝ අදෝ මුකෝ පජ්ජායන්තෝ කියන්නේ. ඉතින් මේ යමක් නිශ්ශබ්දව මොහොන පහලට යොමු කරගෙන කල්පනා කර කර හිටිය. අපපටිභානෝ කියන්නේ යමක් හිතලා කල්පනා කරලා කියන්න යමක් බැරි වුණා. වැටහෙන නුවණ ක්‍රියාත්මක උනේ නැහැ. පටිභාන කියන්නේ වැටහෙන නුවණ ක්‍රියාත්මක වෙන අවස්ථාවට, අපපටිභාන කියන්නේ එහෙම ක්‍රියාත්මක උනේ නැතුව ඔහොම හිටියා. කිසියම් පිළිතුරක් ඒකට සපය ගන්න බැරි වුණා. ඉතින් මේ වෙලාවේ මෙතන ආනන්ද හාමුදුරුවෝ හිටියා. ආනන්ද හාමුදුරුවෝ දැක්කා මේ සාකච්ඡාවේදී උත්තර මානවකට සපේල පිළිතුරක් කියන්න නැත්තම් පටිභානයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඒක දැක්කම ආනන්ද හාමුදුරුවෝ අමතලා බුදුරජාණන් වහන්සේ යම්කිසි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න සුදුසු ප්‍රකාශනයක් බුදුරජාණන් වහන්සේම කරනවා. ආනන්දං ආමන්තේසි ආනන්ද හාමුදුරුවෝ අමතලා මෙහිම කියන. අඤ්ඤතාකෝ ආනන්ද දේශේති පාරාසීව්‍යෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනා. අඤ්ඤතාච පනානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. ආනන්ද මේ මෙතන ඉන්ද්‍රිය භාවනා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආර්ය විනයේ තියෙන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. ඒක එකක්. පාරාසීවියගේ ඉන්ද්‍රිය භාවනාව තව එකක්. මේක දෙකක් තියෙනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න ඕන නිසා. ඉතින්දි ආනන්ද හාමුදුරුවෝ ආයාචනයක් කරන ඉල්ලීමක් කරන ඊතස්ස භගවා කාලෝ ඊතස්ස සුගත කාලෝ යම් භගවා අරියස විනය අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේශෙය්‍ය. එහෙමනම් ස්වාමීනි මේ ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න මේ වෙලාව සුදුසුයි. භගවතෝ සුත්තා බිකු දාරෙස්සන්ති භාගතුන් වහන්සේගෙන් මේක අහලා මේ ශ්‍රාවකයෝ මේක දරා ගනී කියලා ආරාධනා කරා. මෙතෙන්දලා ඉතින් උත්තර මානවකයක සාකච්ඡාව එතනින් ඉවර වෙනවා. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව සහ තවත් කාරණා මේකට සම්බන්ධ කරලා දේශනා කරනවා. තේන ආනන්ද සුනාහි සාදුකම් මනසිකරෝහි වාසිස්සාමීති කියලා. එහෙමනම් ආනන්ද මේ ඉන්ද්‍රිය භාවනාව කියන කාරණේ හොඳට ශ්‍රවණය කරන්න. හොඳින් හිතේ තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න එතන ඉඳලා විභංගය. අපිට කියන්න පුළුවන් උද්දේශ විභංග දෙක ඔතන ඉඳලා යනවා. ධර්ම කාරණේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරලා ඒක විස්තර කිරීමක් කරන බුදුරජාණන් වහන්සේ. ඔන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක ස්වරූපයෙන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නේ කතංච. කොහොමද මේ අපි කියන කාරණේ අපි මේක තේරුම් ගන්නේ? අනිත් එක්කෙනාගෙන් ප්‍රශ්න උත්තරයක් අහනවා නෙවෙයි, ආනන්ද හාමුදුරුවෝ උත්තරයක් ගන්න උත්සාහ කරනවා නෙවෙයි. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? කතංච ආනන්ද අරියස්ස විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව හොති. ආර්ය විනයට ආර්යයන්ගේ ක්‍රමය. විනය කියන්නේ මෙතන. ආර්යයන්ගේ බුද්ධ ආදී රහතන්ගේ ක්‍රමය. ආර්ය විනයේ අනුව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කොමක්ද? අනුත්තර කියන වචනේ මෙතන යෙදෙන්නේ ශ්‍රේෂ්ඨ අර්ථයෙන්. උතුම් කියන අර්ථයෙන්. ඉන්ද්‍රිය භාවනාව කොමක්ද? ඉදානන්ද බික්ඛු චක්ඛුනා රූපං දිස්වා uppajjati මනාපං uppajjati යමනාපං uppajjati මනාපමනාපං. එතකොට චක්ඛුනා රූපං දිස්වා. එතකොට අර පාරාසීවියගේ ඉන්ද්‍රිය භාවනාවත් එක්ක අපි මේක සංසන්දනය කරගෙන යන්න ඕන. එතකොට තමයි ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව ඒකේ තියෙන විශේෂත්වය අපිට තේරෙන්නේ. එතකොට පාරාසීවිය ගුරුවරයා චක්කුණා රූපං නපස්සති උගන්වන්නේ. ඇසින් රූප නොබැලීමක් ගැන. එතකොට ඒකේ යම්කිසි මැදිහත් වීමක ස්වરૂපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ චක්කුණා රූපං පස්සිත්වා නෙමෙයි. එතකොට ආයාසයෙන් බැලීමක් වගේ එකක් වෙනවනේ.
චක්කුණා රූපං දිස්වා කියලා වචනේ දීලා තියෙනවා. දිස්වා කියන්නේ මේ අපි උනන්දුයෙන් පැනලා තකහනියක් ඒක යොමු වෙලා බලනවා නෙමෙයි. මේක ධර්මතාවයක්. ඇසට රූප පෙනීම කියලා කියන්නේ අපි ඕකට. චක්කු සම්පස්ස කියලා කියන්නේ. අර මේ තින්නන් සංගතියෙන් වෙන දේ. ඒකට තමයි රූපං දිස්වා කියලා කියන්නේ. අපි ඔක ඇසට රූප ඇසින් රූප බලා කියලා සමහර වෙලාවට පරිවර්තනය කරනවා. මේ රූපය දැක පෙනෙනවා. ඉතින් ඒක මේ අනාත්ම දෙයක්. අපි කැමති වුණත් අකමැති වුණත් ඇහැ තියෙනකන් රූප පේනවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. අපි ඔකට කියන්නේ පටිච්ච සමුප්පන්නයක් කියලා. දැන් ඔය අපි දන්නවා. හේතුඵල ධර්මතාවයක් රූප පේන එක. කාගේවත් වැරද්දක්වත් අඩුපාඩුවක්වත් දෝෂයක්වත් මේ එහෙම කර්ම ගෙවනවා එහෙම මොකක්වත් නෙමෙයි. හුඟක් අය ඕවා මේ ලොකු වැරදි දාගන්නවට මේ චක්කුණා රූපං දිස්වා කිව්වම කෙලින්ම අනාත්ම දෙයක්. ඒ පටිච්ච සමුප්පන්නය හේතුඵලයක්. රූප පෙනීමට අදාළ හේතු ඇති කල්හි රූප පෙනේ. මොනවාද රූප පෙනීමට අදාළ හේතු? ඇසක් තිබීම නේ. කාට හරි ඇස් තියෙනවා නම් ඇස් තියෙන අයට රූප පෙනේ. ඇස් තිබුණාට මදි ඊට අදාළ රූප තියෙන්නත් ඕන. ඇහි චක්කු ප්‍රසාදේ තියෙන්න ඕන. ඔය චක්කු ප්‍රසාදේ තියෙන ඇහක් ඉදිරියට රූපයක් ආවම ඒ වෙලාවේ චක්කු විඥානයත් පහළ වුණොත් චක්කු විඥාන පහළ වෙනවා කියලා කියන්නේ අර හිත අවදි වෙන එකනේ. චක්කු විඥාන උප්පජ්ජති චක්කු විඥානං පහළ වෙනවා කියන වචනේ ඇත්තටම සිංහලෙන් අපි යොදන වචනේ වැරදි. පහළ වෙනවා කිව්වම උඩින් පහළ වෙනවා වගේ නුඹක් අය කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ යොදලා තියෙන උප්පජ්ජති කියන වචනේ. උප්පජ්ජති කියන්නේ ඒක එතනින්ම උපදිනවා හට ගන්නවා කියලා. ඇසට රූපය ඇස ඉදිරියට රූපය ආපුවාම උප්පජ්ජති චක්කු විඥානං කියලා එදේ. උප්පජ්ජති. එතකොට හට ගන්න. මොකද්ද ඒ අර හිතේ අවධානය යොමු වෙනවා. එතකොට ඕවා තමයි හේතු. ඔය හේතු මේ කාගේවත් වැරදි. තමන් කරන වැරද්දක්වත් එහෙම නැත්නම් පිටස්තර කෙනෙක් කරන දෙයක්වත් මොකක්වත් නෙමෙයි. මේවා පටිච්ච සමුප්පන්න. නිසා වෙන දේවල්. පටිච්ච නිසා සමුප්පන්න සිදු වෙන හටගන්න ඇති වෙන දේවල්. එතකොට අන්න චක්කු විඥාණය හට ගන්නවා. අපි පහළ වෙනවා කියන වචනේ අයින් කරනවා. චක්කු විඥාණය හට ගන්නවා. එතකොට තින්න සංගති පස්සෝ. අන්නර රූපය සිත් වදිනවා. ඔන්නෝකට කියනවා රූපං දිස්වා කියලා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන්නේ චක්කුණා රූපං දිස්වා කියන්නේ ඔකට. ඉතින් කාටත් ඕක වෙනවා. ඇස් තියෙ නැත්තන්ට ඇස් වල චක්කු ප්‍රසාදේ තියෙනවා නම් රූප තියෙනවා නම් විඥානයේ ක්‍රියාත්මක වෙනවා නම් ඕක වෙනවා. ওই ටික තමයි හේතුඵලයේ රූපං දිස්වා. නැත්නම් චක්කු සම්පස්ස චක්කුණා රූපං දිස්වා කිව්වත් චක්කු සම්පස්සෝ කිව්වත් පේනවා කිව්වත් ඔය ඔක්කොගෙම කියන්නේ එකම දෙයක්. එතකොට ඔන්න ඔය සංසිද්ධිය අපි හැමෝටම සිද්ධ වෙනවා. දැන් අපි මේ සූත්‍රයක් කිට්ටු කරගත්තට අපේ තේමාව අනිශ්චිත විහෙරණය. මේ නිවුණු සැනසුණු ජීවිතය. එතකොට නිවුණු සැනසුණු ජීවිතයක් තුළ ඇහැ වහගෙන ඉඳීමක් නැහැ. ඒ ඇහැ ඇරිලා තියෙන්නේ. නිවන් දැකපු ඇත්තන්ගේ ඇස් වැහිලා නැහැ. කන් වල ඇබ ගහගෙන නැහැ නිවන් දැකපු ඇත්තන්ගේ. රහතන් වහන්සේලා කන් වල ඇබ ගහගෙන ඉන්නව නෙවෙයි. ඇස් දෙක වහන් ඉන්නව නෙවෙයි. හිතාගෙන ඉන්නේ රහතන් වහන්සේලා ඇස් දෙක පියන් ඉන්නවා. නෑ. චක්කුණා රූපං දිස්වා. ඇහැට රූප පේනවා. චක්කුණා රූපං පස්සිත්වා කියලා නෙමෙයි යෙදিলা තියෙන්නේ දිස්වා කියලා. ඒක නිසා ඔය විදියට සෝතේන සද්දං සොත්වා. කනට ශබ්ද ඇහෙනවා. ඔය විදියට.
අනිත් ඉන්ද්‍රියනොත් එහෙමයි. ගානේන ගන්ධං ගායිත්වා. නාසයට ගඳ සුවඳ දැනෙන විට. ජීවහාය රසං සායිත්වා. දිවට රස දැනෙනකොට. කායේන පොට්ටබ්බං පුසිත්වා. ශරීරයට ස්පර්ශ දැනෙන විට. මනසා ධම්මං විඤ්ඤාය. මනසට කරුණු වැටහෙනකොට. එතකොට ඔය හයම ස්වභාවික සංසිද්ධි. ස්වභාවික සංසිද්ධි. ඇස ඇතිකල්ලි, රූපය ඇතිකල්ලි, චක්කු විඥානේ වෙයි. චක්කු සම්පස්සේ වෙයි. ඒකයි පේනවා කියන්නේ. කන ඇතිකල්ලි, ශබ්ද ඇතිකල්ලි, සෝත විඥානේ වෙයි. ඇතිකල්ලි සෝත විඥානයක් තුනොත් සෝත සම්පස්සේ වෙනවා. ඉතින් අපි ඔකට කියන ඇහෙනවා කියන. නාසය ඇතිකල්ලි, නාසයෙන් දැනෙන ගඳ සුවඳ ඇතිකල්ලි, ගාහන විඥානයක් පහළ වුණොත් අපි කියනවා මේ ගාහන සම්පස්ස කියලා. ගඳ සුවඳ දැනෙනවා කියලා. ඊළඟට දිව ඇතිකල්ලි, දිවෙන් දිවට රස හමු වුණු විට ජීවහා විඥානය පහළ වෙනවා. එතකොට ජීවහා සම්පස්සේ වෙනවා. රස දැනෙනවා කියන්නේ. ඊළඟට මේ ස්පර්ශය ශරීරේ පුරාම ඇතුළත පිටත දැනෙන පොට්ටබ්බ. ඒ පොට්ටබ්බ ස්වરૂපේ තියෙනවා නම් ශරීරයේ යම් තැනක මේක ශරීරේ පුරාම තියෙන එකක්. පොට්ටබ්බ ගතිය. ඉතින් ඒකට ගැලපෙන මොන හරි කාය කියන්නේ ඒකයි. පොට්ටබ්බ දැනෙන ගතිය ශරීරේ පුරාම තියෙන ස්පර්ශය දැනෙන ගතිය. ඉතින් ඒක තියෙනවා නම් ඒක වෙනවා නම් කාය විඥානයත් පහළ වුණොත් කාය සම්පස්සේ වෙනවා. අපි කියන මේ දැනෙනවා කියලා. ස්පර්ශය දැනෙනවා කියලා. ඊට පස්සේ මනසා ධම්මං විඤ්ඤාය මන තියෙනවා, ධර්මතා තියෙනවා, විඤ්ඤාය. ඒකෙන් විඥානනය වෙනවා. මනසිකාරයේ තියෙනවා, විඥානන ශක්තිය තියෙනවා. ඉතින් ඒවට අදාළ ධර්මතා හමු වුණාම මනසට ඒ පිළිබඳව මනස යොමු වෙලා මනසින් ඒක විඥානනේ විශේෂයෙන් දැනගන්න. මනසා ධම්මං විඤ්ඤාය. ඒක ওই විදිහට මේ ස්වභාවික සංසිද්ධියක් මේක. මේක ස්වභාවික සංසිද්ධියක්. අපි ඔකට කියනවා පටිච්ච සමුප්පන්නයක් කියලා. දැන් අපි පටිච්ච සමුප්පාද කියන ගැඹුරු ධර්මතාව ඉගෙන ගන්නේ ඒ ධර්මතාව පටිච්චසමුප්පාද ධර්මතාව ඉගෙන ගන්න මෙන්න මෙතෙන්ට එනකොට මේ ඇහැට රූපයක් පෙනෙද්දී අපිට ඒක පටිච්ච සමුප්පන්නයක් විදිහටයි තේරෙන්නේ. එහෙම නැතුව ඕකට ආත්ම සංඥාව හරි මම කියලා හෝ මගේ කියලා හෝ මම කෙරුවා මම කරනවා කියලා හෝ නැත්තම් මේ අනිත් මිනිස්සයා අල්ලපු ගෙදර මිනිස්සයා මට මේක පෙන්නුවා මේක ඇස්සෙව්වේ එයා මට විඳින්න සැලසුනේ අනිත් මිනිස්සයා නිසා කියලා ඔහොම දාගත්තොත් එහෙම අපි අනිශ්චිත නෑ. එතකොටම නිශ්චිත වෙලා. ඒකට එක්ක ඇලෙනවා, ඒකත් එක්ක ගැටෙනවා, ඒකත් එක්ක මුලා වෙනවා. එතකොට දැන් මෙතෙන්දිම අපි අනිශ්චිත වෙන්න ඕන. මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා ඔය 4ක් හැටියට ගන්නවා. මේ දැකීම, මේ ඇසීම, මේ ගන්ධ සුවඳ වශයෙන් විඳීම, රස වශයෙන් විඳීම, පහස වශයෙන් විඳීම, මනසට කරුණ වැටහෙන. ඒකව පටිච්ච සමුප්පන්න. නිසා වෙන දේවල්. හේතුඵල ධර්මතා. අනාත්ම. දැන් ඔය අපි අනිත්‍ය අනාත්ම ඒවා මේවා ඉගෙනගෙන තියෙනවනේ. ඒ ඉගෙනගත්ත දේ භාවිත වෙන අවස්ථාවක් අපි මේ කතා කරන්නේ. අනිශ්චිත විහරණය තුළ සම්පූර්ණව භාවනාව තියෙන. භාවිත වීමක් තියෙන. දැන් අපි පටිච්ච සමුප්පාද ඉගෙනගෙන තියෙන. එතකොට අපිට ඒක භාවිත වෙන අවස්ථාවක්. දැන් මට පේනවා මට කියන එකත් ගැලපෙන්නේ නැහැ ඉතින්. පේනවා කියලා ගමු. මෙතන මට කියන කතාවක් බුදුහාමුදුරු දාලත් නැහැ අතන. එහෙම වචනයක්වත් පාවිච්චි වෙලා නැහැ. චක්කුණා රූපම් දිස්වා. සෝතේන සද්දං සුත්වා.
ගාහනේන ගන්ධං ගායත්වා ජීවහාය රසං සායත්වා කායන පොට්ටබ්බං පොසිත්වා මනසා ධම්මං විඤ්ඤාය. ඔතන කවුරුවක්වත් නැහැ පිටිපස්සේ. තියලා නැහැ කාවක්වත්. බුදුහාඳුරු තිබ්බෙත් නැහැ, ආනන්දහාඳුරු තිබ්බෙත් නැහැ, උත්තරමානවක තිබ්බෙත් නැහැ, පාරාසරි තිබ්බෙත් නැහැ. නැත්නම් ඔතන 4 දෙනෙක් හිටියනේ. ওই දේශනා වෙලාව අඩුම වශයෙන් කවුරු හරි ඔතන තියන්න තිබුණානේ. ආනන්ද ඔයා ඇහින් රූප බලලා කියන්න තිබුණා. නැත්නම් ආනන්ද මම තථාගතයන් වහන්සේ ඇහින් රූප බලලා. එහෙම නැත්නම් ආනන්ද මේ උත්තරමානවක ඇහින් රූප බලලා. කියලා පුද්ගල සම්බන්ධතාවයක් මෙතෙන්ට තිබ්බෙම නැහැ. තිබ්බ ගමන්ම අත්ත් සංඥාවට වැටෙනවා. මේ සංසිද්ධියට අපි පුරුදු වෙනවා මේ අපිට පුරුද්දක් තියෙනවා එහෙම මාව දාන්න නැත්නම් ළඟ ඉන්න මිනිස්සයා දාන්න කවුරු හරි දාලා තමයි වැඩේට බහින්නේ. දාපු ගමන් නිශ්චිතයි. ඒකට තමයි අපි නිශ්චිත කියන්නේ. හේතු කෙරුවා කොහාට හරි. ඇහැ නැත්නම් මේ ඇහැට පේන ස්වභාවය අපි හේතු කරනවා කාට හරි. මට හේතු කරගන්නව නැත්නම් මම නිශ්චිත මම Tamanට නිශ්චිත කරගන්න නැත්නම් වෙන කෙනෙකුට හේතු. කොයි පැත්තට හේතු කරුවත් නිශ්චිතයි. නිශ්චිතස්ස චලිතං. ඒක නිසා අපි මේවා මුල ඉඳලම මේ දේවල් හොඳට සුද්ධ කරගන්න අවශ්‍යයි. ඒක තමයි මේ නිවීම සැනසීම තුල තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මුලින්ම බුදු පියාණන් වහන්සේ මේ චක්කුණා රූපං දිස්වා කියලා මේ සුද්ධ ධර්මයේ පැහැදිලි කරනවා. මේකට තමයි අභිධර්මයේ සුද්ධ ධම්මා පවත්තන්ති කියලා තියෙන්නේ. අභිධම්මික ආචාර්යවරු ඕක අභිධර්ම විග්‍රහවලදී කියන්නේ සුද්ධ ධම්මා පවත්තන්ති කියලා. උදේ ධර්මතා පිරිසිදුව පවතිනවා. නමුත් පුද්ගලයාගේ අවිද්‍යාව නිසා අර ධර්මතා එක නිශ්චිත වෙනවා. එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා, එක්කෝ මුලා වෙනවා. ඒකයි ස්වභාවය. අපි තව ටිකක් සූත්‍රය ඉදිරියට යමු. චක්කුණා රූපං දිස්වා මේ ඇහැට රූපයක් දැක්කම යමක් සිද්ධ වෙනවා. ඔන්න එතන ඉඳලා එක්තරා මේ පුද්ගල සම්බන්ධතාවයක ලක්ෂණයක් වගේ පෙන්වනවා. බැලු බැලමට නමුත් ඇත්තට මේක පුද්ගල සම්බන්ධතාවයක් කියන්න හොඳ නැහැ. uppajjati කියන වචනේ එතනත් පාවිච්චි කරලා තියෙනවා. හට ගන්නවා. uppajjati මනාපං, uppajjati අමනාපං, uppajjati මනාප අමනාපං. සමහර විට මේ රූපය දැකීම නිසා මනාප ලක්ෂණයක් හට ගන්න පුළුවන්. එතකොට මේක කොහෙද තියෙන්නේ? දැන් අපි බලන්න ඕන යමක් අපිට දැක්කම අපේ හිතේ මනාපයක් ඇති වෙනවා කියලා අපි කියනවා. එහෙම නැත්නම් හිතේ අමනාපයක් ඇති වෙනවා කියලා කියනවා. ওই වචන අපි සිංහලෙනොත් ඔහොමමයි පාවිච්චි කරන්නේ. ওই පාලි වචනමයි දැනටමත් අපි සිංහලෙන් පාවිච්චි කරනවා. මනාප කියන වචනේ එහෙමම පාවිච්චි කරනවා. අමනාප කියන වචනේ එහෙමම සිංහලෙනොත් අපි පාවිච්චි කරනවා. හුඟක් අපි පාලි වචන භාවිතා කරනවා දැනට. ඒක නිසා ඔව තේරෙනවා. අලුතෙන් ඔවට අටුවා ටීකා නොලියුවට මනාපං කිව්වම තේරෙනවා. අමනාපං කිව්වම තේරෙනවා. මේ හිතේ ඇති වෙන එක්තරා මනාප කියන්නේ ඉතින් කැමැත්තක්, රුචියක්, ප්‍රසාද ගතියක් ඇති වෙනවා. අර රූපයේ තියෙන කිසියම් ගති ලක්ෂණයක් නිසා වෙන්න පුළුවන්. අමනාපං මනාප නැති ගතියක්, නිකන් අප්‍රසන්න ගතියක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ওই දෙක අපිට අත්දැකීමේ තියෙනවා. මනාපය ඇති වුණාම අපි දන්නවා. අපේ ඇතුළතනේ ඔක ඇති වෙන්නේ. අමනාපයත් අපි දකිනවා. මනාපය ඇති වුණාම අපි හරි ප්‍රබෝධමත්. ඒක ගැන ඉතින් කියවනවා. බලන්නකෝ මෙහෙම දෙයක් මම දැක්කා, මෙහෙම දෙයක් මට ඇහුණා, හරි ෂෝක්, හරි ලස්සනයි. හරිම රසවත්, හරිම පහසුයි, හරිම ප්‍රයෝජනවත්. ඒත් කියවනවා. අමනාපෙදිත් කියවනවා. එහෙම දෙයක් මට ඇති වුණා, මට හරිම මේ වෙලාවේ අප්‍රසන්නයි, ආත්ම කැතයි, හරිම මේ නීරසයි, හරිම අපහසුතාවයක් දැනුණා, මොනතරම් නරකද කියලා මට තේරුණා කියලා සමහර විට ඕක කියවනවා.
කියවීමටත් යනවා. යම් කිසි කිරීමකටත් යන්න පුළුවන් ඉස්සරහට. මනාපේ නිසා ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ ධර්මයේ තමා කෙරෙහි ඇදගන්න, තමාගේ කරගන්න, අයිති කරගන්න, හිමි කරගන්න උත්සාහයක යෙදෙන්න පුළුවන්. අපි හුඟක් දේවල් ඔය අයිති කරගෙන හිමි කරගෙන තියෙන්නේ මනාපේ නිසා. ඒ වගේම ගැටෙන්නත් පුළුවන්. ඇලෙනවා වගේම ගැටෙන්නත් පුළුවන්. ඇයි ගැටිලා තියෙන්නේ? අමනාපේ නිසා. මොන්න පටන් ගන්නවා මනාපමනාප දෙකකින් ඇති වෙන తත්වය. මනාපයෙන් ඇලීමත් අමනාපයෙන් ගැටීමත්. ඒ ඔය දෙකමත් තියෙන්න පුළුවන්. ඒක නිසා තුන්වෙනි අංශයක් පෙන්වන බුදුරජාණන් වහන්සේ උපජ්ජති මනාපමනාපං කියලා දෙක මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. දැන් පුද්ගලයෝ ගත්තාම එකම පුද්ගලයාගේ සමහර ගතිගුණ වලට අපි මනාපයි. එයාගේම සමහර ගතිගුණ වලට අමනාපයි. එකම රූපය මත මනාපමනාප දෙකම පිහිටලා තියෙනවා. තවත් සරල උදාහරණයක් කියමු. අපි ඇඳුමක් ගන්න ගියාම ඉතින් ඇඳුමක් තෝරලා කියන මේ ඇඳුම නම් හොඳයි. මේවට මම කැමතියි. හැබැයි මෙන්න මේ කෑල්ල හරිනේ. මේකට මම කැමති නෑ. ඉතින් එකම ඇඳුමේ මනාපයක් තියෙනවා, අමනාපයක් තියෙනවා. පුද්ගලයන්ටත් කියන ඔයාගේ ඉතින් හැම එකම හොඳයි. හැබැයි ඔයාගේ මේ අහවල් එකට මම කැමති නෑ. එකම පුද්ගලයා මත මනාපේ සහ අමනාපේ දෙකම අපි ඇති කරගන්න. එකම පුද්ගලයාගේ තියෙන ගුණාංග මත. එහෙම නැත්නම් වෙනත් රූප ධර්මයක තියෙන ඒ නිමිති, ගති ලක්ෂණ වලට මනාපමනාප දෙකම ඇති කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං. එතකොට දැන් ඕකත් අපි දකින්න ඕන මේ මනාප අමනාප ස්වභාවය ක්ලේශයක් විදියට නෙමෙයි. ධර්මතාවයක් විදියට. අර ඇහැට රූපයක් පෙනුනම ඒ රූපේ තියෙන ගති ලක්ෂණයක් නිසා හෝ එහෙම නැත්නම් අපේ අභ්‍යන්තරයේ තියෙන කිසියම් රුචිකත්වයක් විශේෂත්වයක් නිසා හෝ දැන් අපි කැමැති ලක්ෂණයක් රූපේ තිබුණොත් ඒ රූපය පිළිබඳ අපිට ඇති වෙන්නේ මනාපය. අපි අකමැති ලක්ෂණයක් රූපේ තිබුණොත් ඒ රූපය පිළිබඳ අපිට ඇති වෙන්නේ අමනාපය. ශබ්දයත් එහෙම. ගන්ධයත් එහෙම, රසයත් එහෙම, ස්පර්ශයත් එහෙම. වැටහීමෙත් එහෙම. විඥාන අපි අකමැති දෙයක් යම්කිසි පුද්ගලයෙක් තුල තියෙනවා කියලා අපිට වැටහුණොත් යම්කිසි ද්‍රව්‍යයක භාණ්ඩයක වස්තුවක තියෙනවා කියලා අපිට වැටහුණොත් එතන ඇති වෙන්නේ මනාපයක්, අමනාපයක්. මනාප නැහැ කියන එක නේ අමනාප කියන්නේ. අමනාප කියන්නේ තරහ කියන එක නෙමෙයි. අපි දැන් සිංහලෙන් තරහටනේ අමනාප කියන වචනේ යොදලා තියෙන්නේ. ඒ අර්ථයෙන් නෙමෙයි ධර්මයේ අමනාපය දෙන්නේ, මනාපය දෙන්නේ. ඒ දකින අහන විඳින වැටහෙන දේ පිළිබඳව මනසේ ඇති වෙන එක්තරා ආකාරයක ප්‍රබෝධන ගතියයි අනිත් එක එක්තරා ප්‍රමාණයකට ඒ පිළිබඳව තියෙන අකමැති ස්වභාවය. අප්‍රියමනාප ස්වභාවය. ඉතින් ඔබ ස්වභාවික සංසිද්ධියක් හැටියට අපි තේරුම් ගන්නවා. ඔක මහා බරපතල අකුසලයක් හැටියට හිතා ගන්න හොඳ නැහැ. හැබැයි ඔතනින් ඉස්සරහට ඔය මනාපයයි අමනාපයයි දෙක හරියටම ඔතනදී විදර්ශනා කරගන්න බැරි වුණොත් අපිට ඔන්න ඔය අවස්ථාව තමයි විදර්ශනා කරගන්න ඕන එක. දැන් දිස්වා සුත්වා ඒ කියන්නේ දැකීම, ඇසීම, ගායත්වා, සායත්වා, පුසිත්වා, විඤ්ඤාය. ඒ කියන්නේ දැකීම, ඇසීම, විඳීම, හැටීම කියන එක ඒකේ සම්බන්ධයෙන් අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ සම්පූර්ණ සුද්ධ ධර්ම ස්වභාවික සංසිද්ධි. හැබැයි දැකීම, ඇසීම, විඳීම, වැටහීමත් එක්ක මනාපමනාප කියලා දෙකක් මතුවලා එනවා. මේක අපේ හිතේ ඇති වෙන එකක්. හිතේ අපි
අපි ඔය රූපේවත්, ශබ්දේවත්, ගන්ධේවත්, රසේවත්, ස්පර්ශේවත්, ඒ කාරණේවත් මනාපමනාප ගතියක් නැහැ. ඒවයි තියෙන යම් ලක්ෂණ. යම් ලක්ෂණ තියෙන. ඒ ලක්ෂණ අල්ලගෙන තමයි අපි මනාප වෙන්නේ හෝ අමනාප වෙන්නේ. උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං. ඔන්නොතන ඉඳලා තමයි අපිට විදර්ශනාව යන්නේ. ඔතෙන්දි සතිය පිහිටන්න ඕන. ඔතෙන්දි සම්පජඤ්ඤය ඉදිරිපත් වෙන්න ඕන. ඔතෙන්දි වීර්යය එන්න ඕන. සතිපට්ඨානය සම්බන්ධ වෙන්නේ ඔතෙන්ට. අර මනාපයක් හෝ අමනාපයක් ඇති උනේ නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොනවද දැක්කත්, මොනව ඇහුණත්, මොනව වින්දත්, මොනව වැටහුණත් ගැටලුවක් නැහැ. ඒවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යයි. නමුත් යම් මොහොතක අපි දකින දෙයට, අහන දෙයට, විඳින දෙයට මනාපයක් හෝ අමනාපයක් ඇති වුණොත් අන්න එතන ඉඳලා ප්‍රශ්නයක් පැන නැගීමේ ඉඩක් තියෙනවා. ප්‍රශ්නයක් කියලා මෙතන කියන්නේ ක්ලේශයක්. ප්‍රධාන ක්ලේශ දෙක. මනාපයෙන් රාගයේද, අමනාපයෙන් ද්වේෂයේද ඇති වෙන්න ඉඩ තියෙනවා. මූලික මේ අකුසලතා දෙක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔන්නොතෙන්දී විදර්ශනාවක් උගන්වනවා. බලන්න එතන ඉඳලා ඉස්සරහට සූත්‍රයේ මෙහෙමයි. උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, සෝ එවං පජානාති. සෝ කිව්වේ මෙතන කවුද? දැන් ආර්ය විනේන්ද්‍රිය භාවනාව නෙමෙයි උගන්වන්නේ. එතකොට මෙතෙන්දී අපි ගන්න වෙන්නේ සෝ හෙතෙම කියවුවම කවුරු කියලාද අදහස් වෙන්නේ? ආර්ය ශ්‍රාවකයා. සේක සුපටිපන්න තැනැත්ත, මේ මාර්ගස්ත්‍ය, සෝතාපන්න පුද්ගලයා. ඒ කියන්නේ අපි කියන්නේ අපිට බුදු පියාණන් වහන්සේ ඔන්න අවවාදේ කරනවා. ඔන්න දැන් කමඨහන කියලා දෙනවා. සෝ එවං පජානාති. ගැඹුරු ප්‍රඥාවෙන් මෙහෙම දැනගන්න. uppannං කෝ මේ ඉදං මනාපං. uppannං අමනාපං. uppannං මනාපමනාපං. අන්න ඇතුළත දකින්න කියන. මේ කිව්වේ මා තුල කියන එකයි. දැන් මා තුල මේ රූපේ දැකීම නිසා, ශබ්දය ඇසීම නිසා, ගඳ සුවඳ විඳීම නිසා, රස විඳීම නිසා, පහස විඳීම නිසා, කාරණේ වැටහීම නිසා uppannං මනාපං, uppannං අමනාපං, uppannං මනාපමනාපං. යම් කිසි මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපමනාප දෙකෙන්ම යුක්ත බවක් හෝ ඇති වුණාද? ඇති වෙලා තියෙනවද? අර අපි චිත්තානුපස්සනාව කරලානේ ඉන්නේ. දැන් ඕක ටක් ගාලා අපිට මොහොතකින් ඕක තේරෙනවා. මේ පිළිබඳ බොහොම රුස්සන ගතියක් හෝ නුරුස්සන ගතියක් ආවා කියලා. ඉතින්දි බුදුජාණන් වහන්සේ ගැඹුරු විදර්ශනාවට අපි යොමු කරනවා. මනාපයක් ඇති වුණත් කමක් නැහැ, අමනාපයක් ඇති වුණත් කමක් නැහැ. මනාප අපනාප දෙකම මිශ්‍ර තත්වයක් වුණත් කමක් නැහැ. තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. අන්න විදර්ශනා. තංචකෝ ඒ හටගත්ත මනාපේ, හටගත්ත අමනාපේ, මනාප අමනාප කියන දෙකම සංකතං. සංස්කාරයක්. සංකතයක් කියලා කියන්නේ ඒකයි. හේතුඵල ධර්මානුකූලව සිදුවිච්ච දෙයක්. ඒතර සංකතයක් කිව්වම කවුරු හරි මෙතෙන්ට කිට්ටු කරන්නේ නැහැ. කවුරුවත් කිට්ටු කරන්නේ නැහැ. මම කිට්ටු කරන්නේත් නැහැ. අනිත් එක්කෙනාව තමන්ගේ ස්වාමි පුරුෂයව, භාර්යාව, දරුවව, අම්මව, තාත්තව, ඥාතියෙක් හෝ අල්ලපු ගෙදර මිනිස්සයව කවුරුවත් මෙතෙන්ට කිට්ටු කරන්නේ සංකතං. හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන්නේ. තංචකෝ සංකතං. ඒක සංකතයක්. හේතුඵල ධර්මයට අනුව සකස් වුණු දෙයක්. ඕලාරිකං. ඕලාරික සුකුම කියන වචන දෙකක් තියෙනවා. අපේ ප්‍රතිවිරුද්ධ වචන දෙකක්. ඒවා භාවිතා කරන තැන් අනුව අර්ථය ගන්නවා. සමහර වෙලාවට රූප ධර්ම ගැන කියද්දී තෝලාරික සුකුම කියන වචන දෙක පාවිච්චි වෙනවා. දැන් ඇහැට පේන්නේ නැති, අතින් අල්ලන්න අමාරු,
රූප ධර්ම වලට සුකුමං කියනවා. හොඳට ඇහැට පේන, අතින් අතපත ගන්න පුළුවන්, ලොකුවට දිග පළල උස මහත තියෙන, බර තියෙන රූප ධර්ම වලට ඕලාරික කියනවා. ඉතින් අපි අන්වීක්ෂයකින් වගේ බලන එකක් සුකුමයි. හොඳට ඇහෙන් බලලා අතින් අතපත ගන්න පුළුවන් දේ ඕලාරිකයි. ඒ රූප ධර්ම සම්බන්ධයෙන් කියනකොට. හැබැයි මෙතන සංකත ඕලාරික කියන වචන දෙක යෙදෙන්නේ. මෙතන තියෙන ඕලාරික වචනේ මේ ඕලාරික සුකුම. ඕලාරික සුකුම කියන වචන දෙක ගත්තොත් ප්‍රතිවිරුද්ධ අර්ථ දෙකක් තියෙන වචනේ. සුකුම කියන්නේ සියුම්, ඕලාරික කියන්නේ ඝන බහල කියන අර්ථේ. නමුත් මෙතන යෙදෙන්නේ මේ මනාපය අමනාපය ගැන. මේ උපන් මනාපය සංකතය. ඒ වගේ මේක ඕලාරිකයි. ඕලාරික කියන අදහස මෙතෙන්දී ඕලාරික කියන අදහසේ තේරුම, ඕලාරික කියන වචනේ තේරුම මේක කෙලෙස් උපදවන්න මේ ඉඩකඩක් තියෙන එකක් මේක. මේ මනාප ගතිය, මේ අමනාප ගතිය පහත් කියලා අපිට කියන්නත් පුළුවන්. ඕනනම් මේ පරිවර්තනයක් දෙන්න පුළුවන්. ඒ මෙහෙමත් ඕලාරික කියන එකට පහත් කියන තේරුමත් සමහර තැන්වල යෙදිලා තියෙනවා. නමුත් පහත් කියනවට වැඩිය මේ කෙලෙසයක් උපදවන්න ඉඩක් තියෙනවා මේකේ. කෙලෙසයක් උපදවන්න ඉඩක් තියෙනවා. මේ මනාපයත් ඕලාරිකයි, අමනාපයත් ඕලාරිකයි. මනාප අමනාප දෙකෙන් යුක්ත බවත් ඕලාරිකයි. මේ තුනම ඕලාරිකයි. කියන්නේ කෙලෙසයක් ඉපදවීමේ ඉඩකඩක් තියෙනවා කියන එකයි. ඒකට ওই විදිහට බුදුරජාණන් වහන්සේ අපිට කියන තේරුම් ගන්න කියලා පජානාති කියන වචනේ මෙතන යෙදিলা තියෙන තංජකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. සෝයවම් පජානාති. ආර්ය ශාවකයා මෙන්න මේ විදිහට තේරුම් ගන්න මේක සංකතයක්, ඕලාරික දෙයක්, පටිච්ච සමුප්පන්න. නිසා හටගත් දෙයක්. කියන්නේ අර ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංපස්සයයි නිසා තමයි මනාපය. නිසා තමයි අමනාපය. ඒව නිසා තමයි මනාප අමනාප දෙක. එනම් පටිච්චසමුප්පන්න. ওই විදිහට තේරුම් ගන්න කියන. තේරුම් අරගෙන කියලා ඊළඟට කියන ඒතං සන්තං ඒතං පනීතං. අන්න අපි කියන නිවුණු සැනසුණු බව. නිවුණු සැනසුණු බව. ඉතින් මේ මනාපයටයි මේ අමනාපයටයි වඩා ශාන්තයි ප්‍රණීතයි උපේක්ඛා. එහෙනම් මම මනාපේ ඉන්නවනවද අමනාපේ ඉන්නවද උපේක්ෂාවට යනවද? මේක සංකතයක්, මේක ඕලාරිකයක්, මේක පටිච්චසමුප්පන්නය. මොකද්ද? මනාපයයි අමනාපයයි. එහෙනම් ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. සංකතනෝ ඕලාරිකනෝ දෙයක් තියෙනවා. මොකද්ද? උපේක්ෂාව. කියලා අන්න එතෙන්ට ඒක තමයි මෙතන දෙන කමටහන අපිට. මනාපයක් ඇති වුණාම ඒක ස්වභාවික දෙයක්, හේතුඵලයක්. කෙලින්ම කියනෝනේ තංචකෝප පටිච්ච සමුප්පන්නං කියලා. සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. හැබැයි ඒකේ ඉන්නවට වඩා උපේක්ෂාවට යන එක හොඳයි. මොකද ඒතං සන්තං ඒක සාන්තයි, ඒතං පනීතං ඒක බොහොම ප්‍රණීතයි. ඒ කියන්නේ අපි කියන්නේ නිවුණු සැනසුණු බව තියෙන ඉත. මනාපය තුලවත් අමනාපය තුලවත් නෑ. හැබැයි මනාප අමනාප දෙක වැරද්දක් හැටියට ගන්න එපා. තමන් ඇති කරගත්ත අකුසලයක් කියලා හිතන්නත් එපා. ඒක අකුසලං කියන්නේ නෑ නේ මෙතන. නැත්නම් බුදුරජාණන් වහන්සේට මනාපේටයි අමනාපේටයි අකුසලං කියන වචන යොදන්න තිබ්බනේ. එහෙම වචනයක් යොදලා නෑ. තංචකෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. ඒක සංකතයක්, පටිච්චසමුප්පන්න එක. හැබැයි ඕලාරික ගතියක් තියෙනවා. නිකන් ක්ලේශය උපද්දන්න මේ නැතියක්, නැමුණු ගතියක් තියෙන. ඒක නිසා
වෙන තැනකට මාරු වෙන්න කියනවා. ඒතන් සන්තං ඒතන් පනීතං යදිදං උපේක්ඛා. ඊට වැඩිය සාන්ත ප්‍රණීත දෙයක් තියෙන. කුමක්ද කිව්වොත් උපේක්ෂාව. ඉතින් උපේක්ෂාවට අපි යන්නේ කොහොමද? උපේක්ෂාවට යන්නේ අර කලින් කියු දේවල් ටික හොඳට අවබෝධ කරගත්තා නම් හරිම ලේසියෙන් අර ඇහැ ගැනත් රූපය ගැනත් චක්කු විඥාන චක්කු සම්පස්ස ගැනත් එයින් ඉපදිච්ච මනාපමනාප ගැන තව මොන හරි සුඛ වේදනා දුක්ඛ වේදනා තිබුණා නම් ඒව ගැනත් ඔක්කොම ගැන උපේක්ෂා වෙන්න පුළුවන්. මේ උපේක්ෂාව කියලා කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි, අහක බලන් ඉන්නවා කියන එක නෙමෙයි, අමතක කරලා ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වගේ අර්ථ දීලා තියෙන සමහර උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ කරගෙන එහි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එවැනි මනසක් ඇති කරගන්නේ. ඒක හැබැයි අපේ හිතාමතා ඇති කරගත යුතු එකක්. ඒක විදර්ශනාවෙන් ඇති වෙන එකක් උපේක්ෂා කියලා කියනවා. සමතයෙන් කවදාවත් උපේක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. සමතයෙන් උපේක්ෂාවක් ඇති කරගන්න බෑ. සමතය තුල තියෙන්නේ తాවකාලිකව මේක තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඇති කරගත්ත මදහත් සිතක් නෙමෙයි. මේක නොබල හරියට මේ පාරාසරියගේ පාරාසීවියගේ ක්‍රමයේ ඇත්තටම සමත ක්‍රමයක්. සමත ක්‍රමයක්. නොබල ඉන්නකොට ඉතින් මනාපයකුත් නැහැ අමනාපයකුත් නැහැනේ. නාහ ඉන්නකොට මනාපයකුත් නැහැ අමනාපයකුත් නැහැ. නොවිඳ ඉන්නකොට ඒ පිළිබඳ මනාපයකුත් නැහැ අමනාපයකුත් නැහැ. ඒක තේරුම් නොගැනීමින් තේරුම් ගැනීමක් නැති අවස්ථාවක ඒ පිළිබඳ මනාපයකුත් අමනාපයකුත් නැහැ. ඉතින් ඒකයි ඒගොල්ලෝ උත්සාහ කරේ සමතයට යන්න. ඕක හරියන්නේ නැහැ. ওই මනාප අමනාප ඇවිල්ලා රාග දේශ එනවා. ඒක ආපුවම දුක් විඳින්න වෙනවා කියලා ওই ටික ඒගොල්ලෝ අවබෝධ කරන් හිටියා. ඒක මේ බුදුරජාණන් වහන්සේ විතරක් මේ අවබෝධ කරගත්ත දෙයක් නෙමෙයි. ඒගොල්ලොත් ඒක අවබෝධ කරගෙන හිටියා. නමුත් ඒගොල්ලන්ගේ ක්‍රමයේ වැරදුනා. ඉන්ද්‍රිය භාවනාව වැරදුනා. ඉතින් අපිට බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව, ආර්යවෙනි ඉන්ද්‍රිය භාවනාව හරියට දේශනා කරලා තියෙනවා. ඔන්නෝක තමයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය භාවනාව. කතංචානන්ද අරියස්ස විනී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. මේ සංසිද්ධිය හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන මේක දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. චක්කුණා රූපන් දිස්සා කියන්නේ ඇහැට පේනවා එක එක දේවල් කියන්නේ. මේ දිනදා මේ මොහොතේ වෙන දෙයක් නේ. සෝතේන සද්දන් සුත්වා කියන්නේ දැන් සිද්ධ වෙන දෙයක් නේ. කනට ඇහෙනවනේ নানা ආකාර දේවල්. එක්කෙනා කියන දේවලුත් ඇහෙනවා. කුරුල්ල ගොබෙයියන්ගේ සද්දත් ඇහෙනවා. සබාදහන සද්දත් ඇහෙනවා. අප්‍රමාණ සද්ද ඇහෙනවා. අප්‍රමාණ දේවල් පේනවා. ගන්ධ සුවඳ වශයෙන් නොඑක් දේවල් දැනෙන්න පුළුවන් වර්තමාන මොහොතේ. කටේ දිවේ තිබ්බොත් මොන හරි රස දැනෙන්නත් පුළුවන්. ස්පර්ශයත් ඉතින් කොච්චරවත් දැනෙනවා. පොට්ටබ්බය. අපි ඉතින් අවදියෙන් ඉන්න වෙලාවට ඔය කියන දේවල් ඇහෙනකොට දැනෙනකොට විඳිනකොට යම් යම් දේවල් වැටහෙනවා. විඥාත ඒකත් වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේ. මේ දැන් සිද්ධ වෙන දෙයක් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හෙටවත් අනිද්දාවත් ඊයේ පෙරේදවත් ගැන නෙමෙයි මේ දැන් සිද්ධ වෙන දේ. ඉතින් මේ දැන් ඕක වෙනවා. වර්තමාන මොහොතේ වෙනවා. ඉතින් අපි මේ අනිශ්චිත විහරණයක් පවත්ව ගන්න වර්තමාන මොහොතේනේ. හෙට අනිද්දාවත් ඊයේ පෙරේදවත් නෙවෙයිනේ. දැන් අපි නොඇලී නොගැටී ඉන්නේ. එතකොට අපේ හිත තියෙන්නේ උපේක්ෂාවේ. මොනවා පෙරුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අර පේන එක හදන්නේ නැහැ. අහවල් එක මට පේන්න එපා. ඒක පේන එක වැරදි, කැතයි, අවලස්සනයි, අශෝභනයි. එහෙම කියන දෙයක් නැහැ මේකේ. එතකොට යන්නේ නිශ්චිත වෙලා. පේන එකට නිශ්චිත වෙලා තියෙන්නේ. ඒක ඕන එකක් පෙනිච්ච දෙන්න, ඕන එකක් පෙන්නපු දෙන්න. ඒ මට්ටමට ආර්ය ශාවකයෙක් ගොඩනගෙන්න ඕනේ. නැත්තම් හැමදාම පේන එක හදා ඉන්නවා. ඇහෙන එක හදන්න යනවා. ඒ පැත්ත නෙමෙයි හදන්නේ.
ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඒක චක්කුණා රූපං දිස්වා. සෝතේන සද්දං සුත්වා. ගානේන ගන්ධං ගායත්වා. ජීවාය රසං සායත්වා. කායන පොට්ටබ්බං පුසිත්වා. මනසා ධම්මං විඤ්ඤාය. ඒවා එහෙම වෙනවා. ඒවට කරන්න දෙයක් නෑ. ඒවා අනාත්මයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි, ඕලාරිකයි. ඒවා එහෙමයි. ඉතින් ඒවා එහෙම වෙද්දී මට ඉන්න තැනක් තියෙනවා. මගේ හිත පවත්වන්න තැනක් මට තියෙනවා. සාන්ත ප්‍රණීත තැනක් තියෙනවා. ඒ කොතනද? ඒතන් සන්තං ඒතන් පණිතං යදිදං උපේක්ඛා. උපේක්ෂාවට ආවේ මම අර රූපේ මගහැරිය නෙමෙයි පාරසරියගේ විදිහට. ශබ්දේ මගහැරිය නෙමෙයි. ගන්ධ රස පහස මගහැරිය නෙමෙයි. වැටහීම මගහැරිය නෙමෙයි. ඒක මම සංකත ඕලාරික පටිච්චසමුප්පන්න විදිහට තේරුම් අරන් එහි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් අරන් දැන් මට මදහත් සිතකින් ඉන්න පුළුවන්. මෙන්න මේ මදහත් සිත උපේක්ඛා කියලා කියන්නේ. ඒකයි. ඉතින් එතෙන්ට ආපුවහම මොකද වෙන්නේ? ප්‍රතිඵලෙත් කියන බුදුරජාණන් වහන්සේ එතන අපි එඩින්ගත් කතා කළාම මේ සාකච්ඡාව නතර කරමු. තස්සතං uppannam manapam uppannam amanapam uppannam manapamanapan niruජ්ජති. අන්න අර විදර්ශනාවට ආපුවම මේ උපේක්ෂාවට ආපුවම අපේ අර ඕලාරික දෙයක් තිබුණනේ. මනාපේ අමනාපේ මිශ්‍ර දෙ මනාපමනාප මිශ්‍ර තත්ත්වේ අන්න ඒක නිරුජ්ජති. ඒක නිරෝධ වෙනවා. උපේක්ඛා සන්තාති. උපේක්ෂාවේ පිහිටනවා. ඒකයි වෙන්නේ. ඒක ටිකක් ආයාසයෙන් කරගන්න ඕන වැඩක්. අපි භාවනා කරනවා කියවම නිකම්ම මේක එන්නේ නැහනේ. ඒකට විදර්ශනාව කරන්න ඕන අර කියපු විදිහට. ඉතින් ගැඹුරු කමටහනක් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපිට උගන්වන. ඉතින් මේක සිද්ධ වෙනවා. උපේක්ඛා සන්තාති. අපේ උපේක්ෂාව තුළ අපි පිහිටනවා. අපේ හිත උපේක්ෂාවටපත් වෙනවා. එහෙම නැත්නම් හිත උපේක්ෂාවේ පිහිටනවා කියලා අපි කියන්න පුළුවන්. හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒකයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ එතෙන්දී යම් උපමාවකුත් කියනවා. සේයතාපි ආනන්ද චක්කුමා පුරිසෝ උම්මීලිත්වා නිම්මීලෙය්‍ය නිම්මීලිත්වා උම්මීලෙය්‍ය. ඇහිපිය ගන්නවා කියලා අපි කියන්නේ. ඇස් තියන අය ඇහිපිය ගන්නවනේ. ඇහිපිය ගන්න එකට ඔච්චර වෙලාවක් ගත වෙන්නේ නැහැ. උම්මීල නිම්මීල කියන්නේ ඇහැ අරිනවා ඇහැ වහනවා. උම්මීල ඇහැ වහනවා නිම්මීල ඇහිපිය ගන්නවා කියලා අපි උකට සිංහලෙන් කියන්නේ. අන්න ඒ වගේ ඒව මේවකෝ ආනන්ද යස්ස කස්සචි ඒවං සීඝං ඒවං තුවටං ඒවං අප්පකසිරේන. ඊටාම සීඝං කියන්නේ වේගයෙන්, තුවටං කියන්නේ ඉක්මනින් වහාම, අප්පකසිර කියන්නේ ඒ තරම් බරපතල ව්‍යායාමයක් කරන්නේ නැතුව ලෙහෙසියෙන් කියන එකයි. කසිර කියන්නේ අමාරුවෙන් කියන එක. අප්පකසිර කියන්නේ අල්ප අපහසුතාවයක නැත්නම් ලේසියෙන් කියන එකයි. අපි සිංහලෙන් කියන්නේ පහසුවෙන් කියලා. ඊතා ඉක්මනින්, ඊතා වේගයෙන්, ඊතා පහසුවෙන් uppannam manapam uppannam amanapam uppannam manapamanapan niruජ්ජති උපේක්ඛා සන්තාති. ඊතා ඉක්මනින්, ඊතා පහසුවෙන්, ඊතා වේගයෙන් අර හිතේ හටගත්ත මනාපය, අමනාපය, ඒ දෙකින් මිශ්‍ර ස්වභාවය නිරෝධයටපත් වෙලා උපේක්ඛා සන්තාති උපේක්ඛාව පිහිටන. අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා. මේක තමයි ආර්යයන්ගේ ප්‍රතිපදාවේ. විනේ කියන්නේ මෙතන ප්‍රතිපදාවට. අරියස්ස විනේ ආර්යයන්ගේ ප්‍රතිපදාවේ උතුම් ඉන්ද්‍රිය භාවනාව. මොකක් සම්බන්ධයෙන්ද? චක්කු විඤ්ඤාණයේ රූපේස. අපි ඇහින් බලන නැත්නම් ඇහැට පේන, සමහර වෙලාවට ඇහින් බලන්නත් වෙන වෙලාවල් තියෙනවා. ඇහැට පේනව විතරක් නෙවෙයි, ඇහින් බලන්නත් වෙනවා. ඇහින් බලන හෝ ඇහැට පේන රූපයේ පිළිබඳව ආර්යයන්ගේ ප්‍රතිපත්තිය ඕකයි. ඇහැට පේනුණත් කමක් නැහැ, ඇහින් බැලුවත් කමක් නැහැ. මේ දෙකම අපිට අදාළයි නේ. දෙකම අපි කරනවා. බුදුන් දහතුනුත් කරනවා.
බුදුන් රහතුන්ට ඇහැට පේනවා. සමහර දේවල් බුදුන් රහතුන් හිතාමතාම බලනවා. ඒ කමක් නැහැ. මොක වුණත් දැන් ප්‍රශ්නයක් නැහැ. මේ මට්ටමට එනකොට ඔය දෙකම අපිට ප්‍රශ්නයක් නැහැ. ඇහැට පෙනුනත්, ඇහින් බැලුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාවක් තියෙන. ඇහැට පේන දේ හෝ ඇහින් බලන දේ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. මේ සංකතයක් ඕලාරික දෙයක් පටිච්චසමුප්පන්න. ඒක තේරුම් ගත්තාම අපිට දැනගෙන හොඳ දැනුවත් භාවයකින් උපේක්ෂාවට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට ඉන්ද්‍රිය 6ටම ඔය දේශනාව ඔය විදිහටම සූත්‍රයේ තියෙනවා. ඉතින් අපි එකක් තේරුම් කරගත්තම ඉතිරි ඒවත් ඒ විදිහටම තේරුම් ගන්න පුළුවන්නේ. එකින් එක විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුනච පරම් කියලා බුදුරජාණන් වහන්සේ ඉතිරි පහක් දේශනා කරන පුනච පරං ආනන්ද බික්කුණෝ සෝතේන සද්දං සොත්වා uppajjati මනාපං uppajjati යමනාපං uppajjati මනාපමනාපං සෝ එවං පජානාති uppannං කෝ මේ ඉදම් මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං පංචකෝ සංගතං ඕලාරිකං පටිච්චසමුප්පන්න ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා කනට ශබ්දයක් ඇහෙනකොට නැත්නම් කනින් ශබ්දයක් අහනකොට නාසයෙන් ගඳ සුවඳක් නාසයට ගඳ සුවඳක් දැනෙන විට හෝ හිතාමතා ගඳ සුවඳක් විඳිනකොට හෝ දිවෙන් දිවට රසයක් දැනෙනකොට හෝ හිතාමතා දිවෙන් රසයක් විඳිනකොට හෝ කයට පහසක් දැනෙන විට නැත්නම් හිතාමතා කයින් පහසක් විඳින විට මනසට යම් කරුණක් වැටහෙන විට හිතාමතා මනසෙන් කරුණ වටහා ගන්න විට ඔය කොයි අවස්ථාවකවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒවා දිහා බලන්නේ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. ඉතින් එහෙම බලලා අපි මනාපමනාප දෙක නිරෝධ කරලා ඉන්නේ. ඉතින් මනාපමනාප ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්නේ නැත්තම් මෙහෙම බණක් කියන්න ඕනේ නැහැනේ. මෙහෙම කමටහනක් දෙන්න ඕනේ නැහැනේ. මේ ඇති වෙන අයටයි මේක කියන්නේ. මේ බණ මේ කමටහන රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස පහස විඳලා විඳින්න වෙලා ඒ වයින් මනාපමනාප ඇති වෙන්නේ නැත්තන්ට මේ බණ. කවුරු හරි කියනොනම් මට එහෙම මනාප ඇති වෙන්නේ නැහැ, අමනාප ඇති වෙන්නේ නැහැ කියලා ආයාට මේ බණ අදාළ නැහැ. මේ කමටහන් අදාළ නැහැ. ඒකත් අපි මෙතෙන්දී විශේෂයෙන් කියනවා. සමහර අය බණ කිව්වම කියන මට නම් එහෙම වෙන්නේ නැහැ කියලා. වෙන්නේ නැත්තම් මේ බණ ඕනේ නැහැ යත්තන්ට. අපි මේ කතා කරන්නේ අපිට මෙහෙම වෙන නිසානේ. මනාපය ඇති වෙනවා. රූපේ දැක්කම, ශබ්දය ඇහුනම, ගන්ධ රස පහස වින්දාම, කාරණේ වැටුණාම මනාප ගතියක් එනවා. අමනාප ගතියක් එනවා. අන්න එහෙම ඇත්තන්ට මේ කියන්නේ. එහෙම ඇත්තන්ට කියන්නේ සේකලා කියලා. අනාපමනාප ඉන්නේ නැති ඇත්තෝ කියන්නේ අසේකලා කියලා. ඉතින් Taman සේකද අසේකද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මනාපමනාප දෙකකින්. ඉතින් මනාපමනාප ඇතිවීම වැරද්දක් නෙමෙයි, දෝෂයක් නෙමෙයි. දැන් මේ මනාපයටත් අමනාපයටත් බුදුරජාණන් වහන්සේ අකුසල කියන වචනයවත් පාවිච්චි කරලා නැහැ. ඒක ධර්මතාවයක්, ස්වභාවයක්. හැබැයි ඒකේ තියෙන ඕලාරික ගතියක්. රාගයට ඉඩක් තියෙනවා මනාපේ. දෝෂයට ඉඩක් අමනාපේ තියෙනවා. ඉතින් ඒ පැත්තට ගියොත් නම් ඉතින් නිවුන සෙනසුන බවක් නැහැ. නිවීමක් නැහැ. ඒක නිසා අර ඕලාරික ධර්මතාවය මනාපේ අමනාපේ හටගත් මොහොතේම විපස්සනාවට ගිහිල්ලා ඒක තේරුම් අරගෙන මනාපමනාප දෙක අතහැරලා උපේක්ෂාව පිහිටනවා. ඉතින් ඔතෙන්ට එන්න පුළුවන් නම් ඔතන ඔය ස්වභාවය අපි කියන්නේ අනිශ්චිත කියලා. එලීමක් ගැටීමක් මුලාවක් නැතුව ඉන්න පුළුවන්. හොඳයි. මම ඔතකින් අපිට තව ටිකක් ඉස්සරහට මේ ඉදිරි සාකච්ඡාවලදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සාකච්ඡා කරමු. තද අපි ඔය ඉන්ද්‍රිය භාවනා කොටස නතර කරනවා. ඔතනින් පස්සේ
සීක ප්‍රතිපදාව භාවිත ඉන්ද්‍රිය කියන කාරණා දෙක කාරණාත් බුදුරජාණන් වහන්සේ සූත්‍රය දේශනා කළා තියෙනවා. අපි ඒක ඉදිරි සාකච්ඡාවකට තියමු. ඉතින් වෙනදා වගේම අපි ධර්ම සාකච්ඡාවේ කාලය වෙන් කරගන්නවානේ. අපේ සාකච්ඡා අවස්ථාවට විශේෂයෙන් සම්බන්ධ වෙලා ඉන්න පිරිසට කරුණු ඉදිරිපත් කරන්න අදහස් දක්වන්න. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ධම්ම සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට ධම්ම සභාවට එකතු වෙන්න කියලා. අවසරයි දෙවියන් සන්නයි සන්නස. ඔව් කියන්නේ. ස්වාමී දැන් අපිට ඕක දකින්නකොට දැන් රූපයක් දකින්නකොට දැන් ඔය දැන් වේදනාව ගැන කතා කරනකොට අපිට අර දුක්ඛම සුඛ වේදනාවක් අවුනානේ ඒ වගේ එකයි ඊට පස්සේ දැන් ඕක දකින්නකොට නිකන් විචිකිච්ඡා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම දාන්න පුළුවන් අර මනාපයකට නේද? ඔව්. දැන් අපිට ඔය වේදනාකාරණේ මහත්ය කියවනේ දැන් ඔය මනාපේ ඇත්තට මනාප දෙක එන්නේ වේදනාවෙනුත් පස්සේ. වේදනා අවස්ථාවත් දැන් ඔතන වේදනාව ගැන සඳහන් කරලා නැහැ ඔය සූත්‍රයේදී. මේ ඉච්ඡර මොකද මේ සමහර විට මේ සාකච්ඡා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවස්ථාවේ එතන ඉන්න පිරිස මේ පිළිබඳව අවබෝධයක් තියෙන පිරිස නම් එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉච්ඡර දුරදිග කතා කරන්නේ නැතුව කෙලින්ම කාරණේ කියනවනේ. එතකොට මේ අපිට මනාපයක් ඇති වෙනවා නම් යම් මොහොතක අපි එතකොට ඒක විඳලා කියන්නේ ඇත්තනම සුඛ වේදනාව පහු කරලා එතකොට. අමනාපයක් ඇති වෙනවා නම් අපි ඒක විඳලා දුක්ඛ වේදනාවත් පහු කරලා. එතකොට මේ වේදනා කියන අවස්ථාව පහු කරලා ඉතින් වේදනා කියන නාම ධර්මයන් කුසල අකුසල ගණයට වැටෙන්නේ නැහැනේ වේදනා කියන එක. වේදනා තුනම එහෙමනේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා තුනම කුසල අකුසල ගණයට අයිති වෙන්නේ නැහැ. ඒක සුද්ධ ධර්ම. එතකොට අපි ඒකත් පහු කරලා ගිහිල්ලා තමයි ඔන්න පොඩ්ඩක් අර ඕලාරික මානසිකත්වයක් අපිට ඇති වෙලා එතකොට. ඒක සංකතයක් පටිච්චසමුප්පන්නයක් වුණාට ඔතන ඊටම වැදගත් වචනේ තමයි ඕලාරික කියන වචනේ. ඕලාරික කියන වචන උතන යොදලා තියෙන්නේ අර ක්ලේශයට නැතියක් මේකේ තියෙන ක්ලේශයට නැඹුරු ගතියක් ක්ලේශයක් උපදින්න පුළුවන් ගොරෝසු ගමක් මේකේ තියෙන. අපි සිංහලෙන් ගොරෝසු කියලා කියන්නේ. ඕලාරික කියන එකට මම දැකලා තියෙන සමහර තැන්වල පරිවර්තන තියෙන ගොරෝසු කියලා. ගොරෝසු ගතියක් තියෙනවා. ඔය අමනාපේ ගොරෝසුයි. මනාපයත් ගොරෝසුයි. මොකද දෙක අර රාගයටයි දේශයටයි පොඩි නැතියක් නැවුරු ගතියක් ප්‍රවේශ වෙන ගතියක් ප්‍රවිෂ්ටයක් වගේ ලක්ෂණයක් පේන්න තියෙනවා. එතකන් ඔය රූපයයි ඇහැයි චක්කු විඥානයයි චක්කු සංපස්සයයි වේදනාවයි ඔක්කොම ටික සුද්ධ ධර්මනේ. ඒ දක්වා අර වේදනාවෙනුත් පස්සේ තමයි මනාපය අමනාපය එන්නේ. එතකොට ඉතින් අපි අන්නෙතෙන්දී ඒකනේ සතිය පිහිටවන්නේ එතෙන්දීනේ විදර්ශනාව පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒකයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මේක නම් මේ අද දේශනාවට කෙලින්ම අදාළ නෑ ස්වාමීන් වහන්සේ මට තව සැකයකුත් තියෙනවා මේක මේ ධර්ම මණ්ඩපේ සාකච්ඡා වෙලා තියෙනවද කියලා. ඒක මේක ආනාපාන සති සූත්‍රයේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ අර ඒකේ මේ පියවරවල් 16ක් දීලා තියෙනවනේ. ඒකේ දැන් බලනකොට ස්වාමීන් වහන්සේ පළවෙනි දෙක තියෙන්නේ පජානාති ඊගාවට ඉතුරු 14 තියෙන්නේ සික්කති කියලා. එතකොට දැන් පජානාති දැන් මුලම තියෙන අර දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති පස්ස සාමීති පජානාති කියලා එහෙම යන්නේ. ඊට පස්සේ ඉතිරි 14 දියන්නේ ස්වාමීන් වහන්සේ උදාහරණයක් කිව්ව පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා. එතකොට ඒ 10 සික්කති ඒ ටික ස්වාමීන් වහන්සේ ක්‍රියාව තියෙන්නේ මේ අනාගත කාලෙන්. ඒක එක ප්‍රශ්නයක් ඇයි එහෙම වෙන්නේ කියලා. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් මුල දෙකේදී නිකන් මට හැඟුණේ ආස්වාස ප්‍රාස්වාස කියන හැඟීමෙන් ඊට පස්සේ අගට යනකොට ඒක මේ ආස්වාස ප්‍රාස්වාස
කියන හැඟීමම ගන්න බෑ වගේ අදහසක් ආවේ. මොකද දැන් අදම 4 වෙනකොට එන්නේ ස්වාමීන් වහන්සේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී ඒ වගේ. එතකොට නිකන් අර එතන මම හිතන්නේ මගේ මට තේරුම් ගන්න පොඩි අපහසුතාවක් තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තේරුවන් සරණයි. ඔව්. ඔතන තියෙන මූලික මේ කේන්ද්‍රීය පද දෙක පජානාති සික්ඛති. ඒක අපි ඉස්සෙල්ලා ගමු. දැන් අපි භාවනාවේදී කලිනුත් මතක් කරලා තියෙනවා මේ කේන්ද්‍රීය පද තුනක් යෙදෙනවා. පජානාති සික්ඛති විහෙරති කියලා. එතකොට ඒ තුනෙන් කාරණා තුනක් අදහස් වෙන්නේ. දැන් පජානාති මට්ටමේදී අදහස් කරන්නේ දැන් ජානාතිත් නෙමෙයි, විජානාතිත් නෙමෙයි, සංජානාතිත් නෙමෙයි, අභිජානාතිත් නෙමෙයි, පජානාති. එතකොට මේ දැන ගැනීම කියන එකේ තියෙන විවිධ මට්ටම්. සරලම මට්ටම ජානාති කියලා කියනවා, සංජානාති කියලා හුඟක් වෙලාවට දෙන්නේ. විජානාති, පජානාති, අභිජානාති, පරිජානාති කියලා දෙන. එතකොට මේ ඔය පජානාති කියන වචනයෙන් අපි අදහස් කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට මේක දේශනා කරානේ. සාමාන්‍යයෙන් යතානුසිට්ඨං කියලා ධර්ම දේශනාවලෝක කියනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යතානුසිට්ඨං. මම අනුශාසනා කරලා තියෙන විදිහට නැත්තම් මම මේක කියලා තියෙන විදිහට කියලා තියෙන ආකාරයට ඒක අනුගමනය කළ යුතු ආකාරයේ ධර්මතාවයේ ස්වභාවය. දැන් කමඨහනක් නම් ඒ කමඨහන කොහොමද වඩන්න ඕන, කොයි විදියට දෙයක කරන්න ඕන ආදී වශයෙන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට, මෙහෙම නැත්තම් ක්ලේශයේ ගෙවෙන ආකාරයට, කුසලයේ වැඩෙන ආකාරය, ක්ලේශයේ ගෙවෙන ආකාරය මේක තේරුම් ගන්න ඕන. හරියටම නිවැරදිව කෘත්‍ය හරියටම තේරුම් ගැනීම පජානාති කියලා කියනවා. එතකොට දැන් පජානාති මට්ටමට ශ්‍රාවකයෙක් ආපුවාම එයා දන්නවා මේ මොකද්ද, කොහොමද කරන්න ඕන, ඇයි කරන්න ඕන, මේක කිරීමෙන් මොකද්ද ලැබෙන ප්‍රතිඵලය, නොකරොත් ලැබෙන ආදීනවේ ඔක්කොම ටික දන්නවා. එතෙන්ට ආපුවාම එයා පජානාති. ඊළඟට තියෙන සික්ඛති කියලා. දැන් ඔය ආනාපාන සූත්‍රයේ නැත්තම් ආනාපාන සතියේ ඔය දෙක යෙදিলা තියෙනවා. ඔක තවත් තැන් වල යෙදিলা තියෙනවා. භාවනා කමඨහන් වලදී. සික්ඛති කිව්වම දැන් මෙයා දැන් සම්පූර්ණ අවබෝධයේ තියෙන කෙනානේ ආර්ය ශ්‍රාවකයා. එයා එතන ඉඳලා කරන්නේ පුහුණු වෙන එක මේක. පුහුණු අවස්ථාව නිතරම හඳුන්වන්නේ සික්ඛති කියලා. ඔය සික්ඛාපද, සික්ඛමානෝ, සේකෝ කියන හැම තැනදීම ඔය ශික්ෂණාර්ථය දෙන්නේ. ශික්ෂණාර්ථයේ තියෙන්නේ Taman දැන් දන්නවා මේක කරන්න ඕන කියලා. එහෙනම් කරන්න ඕන කියන එක දන්නවනම් එයා ඒක කරනවා. කවුරුවත් කියන්න ඕනේ නැහැ. Taman දන්නවා මේක නොකළ යුතුයි කියලා. එතකොට එයා දන්න නිසා ඒක අවංකවම නොකිරීමෙන් වළකින. එතකොට අන්න ඒක ඒ කිරීම කරන බව, නොකළ යුතු දේ නොකිරීම සික්ඛති. එතකොට එයා අවංකවම තමා වශයෙන් පෞද්ගලිකව අවංකව ඒ පුහුණු වෙනවා. අපි ඔකට කියන්නේ පුහුණු අවස්ථාව කියලා. සික්ඛති. එතකොට අස්ස සිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති. එතකොට මේ ආස්වාසේ ප්‍රස්වාසේ සතෝ අස්ස සති සතෝ පස්සති කියලා බුදුහාමුදුරුවෝ කමඨහන අපිට උගන්වපුවාම අපි ඔන්න කරන්න බහිනවා. කරන්න බැස්සම මොකද වෙන්නේ? ආස්වාසේහි හික්මෙනවා, ප්‍රස්වාසේහි හික්මෙනවා. ඒ කිව්වේ මොකද්ද? ආස්වාසයට සතිය පවත්වගෙන ඉන්නවා. එහෙම ඉන්න කියලානේ කිව්වේ. ප්‍රස්වාසයට සතිය පවත්වගෙන ඉන්නවා. පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති. කාය සංකාරය ගෙවිගෙන යද්දි ඒ තුල තවදුරටත් මේ ඒකෙන් බැහැර නොවි තවදුරටත් ඒකේ ඉන්නවා. අනිච්චානුපස්සී මේක වෙනස් වෙනෝ දැක දැක තවදුරටත් හුස්මෙම ඉන්නවා. අනිච්චානුපස්සී අස්සසිස්සාමීති පස්ස ආස්වාසයේ අනිත්‍යතාවයට යද්දී ඒකෙම ඉන්නවා. ප්‍රස්වාසයේ අනිත්‍යතාවයට යද්දී ඒ අනිත්‍යතාවය දකිමින් ඉන්නවා. අනිච්චානුපස්සී මොකේද? අස්ස ආස්වාසයේ අනිච්චානුපස්සී
මොකද්ද? ප්‍රස්වාසය. ඉස්සර වෙලා ආස්වාස ප්‍රස්වාසයට එනවා. ඒකේ මුලමැද අග දකිනවා. ඊට පස්සේ ඒක ගෙවෙන අවස්ථාවක් දකින්න. මේක ගෙවිලා යනවා. වය ධම්ම කියලා කියන්නේ. ගෙවිලා යනවා. ආයෙම සමුදේ වෙනවා. සමුදේ ධම්ම දකින්න, වය ධම්ම දකින්න. ඊට පස්සේ අනිච්චානුපස්සී මේකේ අනිත්‍ය ස්වභාවය දකිමින් ඉන්නවා. ඒකම පුහුණු වෙනවා. ඒක දකින්න තවදුරටත් පුහුණු වෙනවා. මම එක සැරයක් දැක්කනේ ඔක ඕන්නේ. ආයෙ මොක බලන්නේ මොකද්ද කියලා එහෙම නැහැ. ඒ එන හැම එකේම අනිත්‍ය ස්වභාවය දකින්න. විරාග අනුපස්සී නොඇලී සිටීම. නොඇලී යුතු දෙයක් හැටියට දකිමින්ම ආස්වාසයේ ඉන්නවා ප්‍රස්වාසයේ ඉන්නවා. මේක ඇලෙන්න දෙයක් නැහැ. මේක ස්වභාවික සංසිද්ධියක් නෙමෙයි වෙන්නේ. විරාගානුපස්සී. නිරෝධානුපස්සී මේකේ නිමාව දකිමින්. මේක යම් මොහොතක අවසන් වෙනවනේ. මම මේ දැන් අත්විඳිමින් ඉන්න ආස්වාසයේ දැන් මම අත්විඳිමින් ඉන්න ප්‍රස්වාසයේ නිරෝධ වෙනවා යම් වෙලාවක. අවසන් වෙනවා නිමා වෙනවා. නේ? අපිට ආස්වාද ප්‍රස්වාසයෙන් උගන්වන නිරෝධානුපස්සනාව අපිට හැම එකෙම පුළුවන් වෙන්න ඕන. දැන් මෙතන ඉන්ද්‍රිය භාවනාවේදී අපි කතා කරොත් අපි හිතමු අපි රූපයක් බල බල ඉන්නවා කියලා. රූපයක් පෙනිපෙනී තියනවා කියලා. නිරෝධානුපස්සනාවට එන්න ඕන. මට මේ රූපය දිගටම බල බල ඉන්න ලැබෙන්නේ නැහැ. මේ රූපයෙන් මම මේ වෙලාවේ ලබනවා නම් ආස්වාදය සුඛ ආස්වාදයක් ලබනවා නම් ඒක දිගටම නෑ. ඒක නිරෝධානුපස්සී. නිරෝධානුපස්සී. පටිනිස්සග්ගානුපස්සී. මේක අතහැරීම හුරු කර කර යන්නේ. ආස්වාසයේ සුඛයක් තියෙන්න පුළුවන්. නේ උඩට ගත්තම. ප්‍රස්වාසයේ සුඛයක් තියෙන්න පුළුවන්. සමහර විට දුක්ඛයක් තියෙන්න පුළුවන්. දුෂ්කරතාවයක් තියෙන්න පුළුවන් ඒ මොහොතේ. නමුත් ඒකෙන් ඇති කරන සුඛ දුක්ඛ ස්වභාවය නිතරම අත්හරිමින් ඉන්නේ. පටිනිස්සග්ග කියන්නේ ඒකයි. අතහරිනවා. ඊළඟට ඒකට ක්ලේශයක් ගැට ගැහිලා තියෙනවා නම් ක්ලේශය අතහරිනවා. ඒ හිමයි ඔය සුඛ දුක්ඛ වේදනා තත්වයයි ඒවයින් ඇති කරන යම් ක්ලේශයක් තිබ්බනම් රාග ගතියක් හෝ දේශ ගතියක් තිබ්බනම් ඒව අතහරිමින් එහෙත් අතහරිමින් ආස්වාසය තුල ඉන්නවා. අතහරිමින් ප්‍රස්වාසය තුල. මේක තව සරල උදාහරණයක් මම කියන්න. ඕක දැන් අපි පුද්ගලයෝ ගන්නකො. පුද්ගලයොත් එක්ක කොහොමද පටිනිස්සග්ගානුපස්සී වෙන්නේ? දැන් පුද්ගලයන්ගේ සමහර අයගේ හොඳ ගති ගුණ තියෙනවා. හරි ප්‍රියශීලී මනාපයි උදව් උපකාර කරන අය. හැබැයි අපි ඒ උදව් උපකාර මනාප ප්‍රියශීලී භාවයන් විඳින්මින් ඉන්නේ. විඳින්මින් නමුත් ඒක අල්ලගන්න නැතුව ඉන්නවා. පටිනිස්සග්ග අත්හරින්න. ඊළඟට අපි හිතමු අනිත් පැත්තෙන් අපිත් සමග ජීවත් වෙන සමහර අය හරි කරදරකාරයෝ කොච්චරවත් නිකන් බාධා කරන ගති ලක්ෂණ තියෙන අය කියලා. හැබැයි ඒගොල්ලොත් එක්ක ඉන්නවා. අපි ඉන්න වෙලා තියෙනවා. දැන් ආස්වාසය ප්‍රස්වාසය එක්ක අපි ඉන්නවනේ. අතාරින්න බෑනේ මේක. හැබැයි ආස්වාසය ප්‍රස්වාසය වෙලාවකට සුවදායිනේ. වෙලාවකට ඉතින් මේ ඉන්ද්‍රියාවේ මෑදුනම් බලන්න බෑ ආස්වාද ප්‍රස්වාසයේ තියෙන ලක්ෂණ. ඉතින් අසුව කරගන්න අපි කොච්චර දඟලනවද මේ උස්ම ගැනීමල උස්ම පහද දැමීමල හරීම කටුක දෙයක්. එහෙත් ඒකෙන් ලැබෙන කටුක වින්දනේ සහ සමහර වෙලාවට ඒකෙන් යම්කිසි අමනාපයක් ඇති වෙලා තිබ්බනම් පටිනිස්සක් ඒක අතහරිමින් ඉන්නවා. දැන් මේක ශික්ෂණයක් නිසා ශික්කති කියන්නේ. අපි ඒකට පුහුණු වෙන්න ඕන. පුරුදු වෙන්න ඕන. මේ කරදරකාරයත් එක්ක ඉන්න පුරුදු වෙන්න ඕන. මේ උපකාරක මේ මෙච්චර කීකරු මෙච්චර උපකාර කරන ආදරණීය පුද්ගලයා එක්ක ඇලෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. දැන් අපි බැරි වෙනෝනේ ওই දෙක. ඉතින් ওই දෙක බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ඉස්සෙල්ලා හුස්මට දාලා. හුස්මට දාලා කියනවා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමේති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමේති සික්කති. ඔය ආස්වාසයේ අත්තරලා ඉන්න. ඒ කියන්නේ ආස්වාස කරන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ප්‍රස්වාසයේ අත්තරලා ඉන්න ප්‍රස්වාස කරන ගමන්. ඒකම තමයි අපි සාමාන්‍ය ජීවිතේට ගෙනාවම මේ දැන් මාත් එක්ක ඉන්නේ කරදරකාරයෙක් නම් මං ඒ කරදරකාරයත් එක්ක ඉන්නව අතහැරලා පටිනිස්සග්ගානුපස්සී. හැබැයි ඒක සික්කති. ඒක පුහුණු වෙන්න ඕන. මාත් එක්ක ඉන්නේ උදව් කරන හොඳ යාළු මිත්‍ර ආදරණීය
උපස්ථාන කරන හොඳ කෙනෙක් නම් මම එයාත් එක්ක ඉන්න ඕන. හැබැයි පටිනිස්සක් ගන්න පස්සේ. එයා අත්හැරලා ඉන්න ඕන. ඉතින් ඒකට ලබන පුහුණුව තමයි සික්කති කියන්නේ. පැහැදිලි ඇති. ඔව් ස්වාමීන් වහන්සේ ඒකට අර පුහුණුව වෙන හින්දා තමයි අර මේ ක්‍රියාව මේ අනාගත කාලෙන් දාන්නේ නේද? ඔව් අර සික්කති කොතනද අනාගත කාලයේ ඉදලා තියෙන්නේ? ස්වාමීන් පළවෙනි දෙකේ තියෙන්නේ අස්ස සාමීති පස්ස සාමීතිනේ. ඔව් අස්ස සාමීති. ඔව් ඊට පස්සේ අස්ස සිස්සාමීති වෙනවනේ. ඔව් පස්ස සිස්සාමීති වෙනවා. ඔව් ඒක ඉස්සරහටත් එහෙමමයි. ඉස්සරහටත් එහෙමද? ඒ අර්ථෙන්නේ ඉතින් දැන් මේ මොහොතේ මට ඉස්සරහටත් මේක වෙනවනේ. එතන තියෙන ඇත්තටම අදිෂ්ඨානශීලී ගතියක්. දැන් මම මේ මිනිස්සයත් එක්ක මේ කරදරකාරයත් එක්ක ඉන්නවා. හැබැයි හෙටත් මට ඉන්න වෙනවා. හරි ඒ අර්ථේ. ඒ අර්ථෙන් ඔය අනාගතයේ දෙන්නේ. ඉතින් අනාගත අර්ථයක් මේකේ තියෙනවනේ. අස්ස සිස්සාමි විතරක් නෙවෙයි අස්ස සිස්සාමි. ඔව් මේ ධර්මතා එක්ක දැන් මම පුහුණු වෙනවා. හැබැයි මට හෙටත් මේක මේ විදිහට ඉන්න වෙනවා. මේ අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඉතින් හෙට ආවත් මම මෙහෙම තමයි. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය එක්ක අනාගතයේදීත් මම මෙහෙමයි. ආදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා වන්දනාවෙන් පුණ්‍යානුමෝදනා කරමි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අස්රාය පහඳුරන්නේ. ඔව් කියන්න. ඔබ වහන්සේ මේ දේශනාවේදී දෙයක් ප්‍රකාශ කරා අර මේ ඔබ වහන්සේලාගේ භාණ්ඩ ගැන මේ පාත්‍රයේ සිවුර කියලා එක හරිය ලස්සනට ඔබ වහන්සේ සියල්ල කියාගෙන ගියා. එතකොට මට හිතට සතුටකුත් එක්ක මට මනාපයක් ඇති වුණා. අනේ මට පිටකුත් එක්ක මනාපයක් ආවා අපිටනේ මට ඒක දාන්න දෙන්න ඕනේ කියලා. දැන් ඒකක් මට පුජෝ දුකගෙන මේක ළමා මාතෘ ඒක කරදර වලටපත් වෙලා අපිටින් පුංචි ආන්දුලයි අම්මලා හිටන් එතන ඉන්නවා කියලා. දැන් ඒක ඇහෙනකොට මට ඒ වැරද්දට කරපු අයත් එක්ක තියෙන අමනාපයකුත් එක්ක නිලමයින්ට මනාපයකුත් ආවා. එතන මගේ අමනාපෙත් ආවා. අපේ හැමදෙරේ මොකද ඉන්නේ කියලාකට වහන්සේ කියනකොට ඒකේ මනාපයකුත් එක්කම තවත් මනාපවන්නේ මට දෙන්න නැත්නම් කියලා. මේ දෙක කොහොමද ඉග්‍රහ වෙන්නේ අපේ අවශ්‍යයි. හරි දැන් ඔතන දැන් ප්‍රත්‍යක්ෂ කාරණයක් නේ. දැන් අර අපි කලින් කියපු උදාහරණය ඔබතුමී කිව්වා මේ භාණ්ඩ මේවා ගැන කතා කරනකොට එතනත් මනාපයක් ඇති වුණා. ඊට පස්සේ ඔය දෙවනුව ඉදිරිපත් කරපු සිද්ධියේදී අර ඒගොල්ලෝ යම් අපහසුතාවයකටපත් වෙච්ච ළමයිනේ. ඉතින් ඒ අය ගැන වාර්තා වෙනකොට අපි හිනවා ඒක අහන්න ලැබුණා. සෝතේන සද්දං සුත්වා. ඉතින් මේ කාරණේ කනට ඇහුණායින් පස්සේ උප්පජ්ජති මනාපං අර දරුවන්ට මම උදව්වක් උපකාරයක් කරන්න ඕන අනේ අහිංසක අසරණ දරුවෝ නේද කියන ඒ පැත්තෙන් ඒ පිළිබඳව යම්කිසි මනාපයක්. අනිත් පැත්තෙන් අමනාපයක් මේ විදිහට මේ දරුවන්ට මෙහෙම කරන අය මෙහෙමත් ලෝකෙ මේ මිනිස්සු මෙහෙම කරනවා නේද කියලා ඔහොම අමනාපයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක දැන් ඔන්න බුදුහාමුදුරන්ගේ ඒ දේශනාව මෙතෙන්දී අපිට අපේ තුලින්ම ඔප්පු වුණානේ. උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං තුන්වෙනුව කිව්ව උප්පජ්ජති මනාප අමනාපං කියලා. එහෙනම් හරි. කාරණේ ඇත්ත. දැන් අපි ඔන්න විදර්ශනාවට යනවා උතනින්. තංචකෝ සංගතං ඕලාරිකං පටිච්චසමුප්පන්න. ඒක අපේ වැරද්දක් නෙවෙයි. අර මනාපය ඇති වෙන එකවත් නමනාපය ඇති වෙන එකත් තංචකෝ සංකතං. ඔව් පටිච්චසම ඒක හේතුඵල ධර්මතාවය. මොකද හේතුව සෝතේන සද්දං සුත්වා. අර වார்த்தාව අපේ කනට වැටුණා. කවුරු හරි ඇවිල්ලා කිව්වා අනේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොට ඒක නිසා අපිට ඒ පිළිබඳව මනාපමනාප දෙකක් ඇති වුණා. හැබැයි අපි ඔතෙන්දි දන්නවා
මනාපේ රාගයටත් අමනාපේ දේශයටත් යන ඉඩ තියෙනවා. ඒක නිසා අපි අර සාන්ත ප්‍රණීත පැත්තට යනවා. මොකද්ද? උපේක්ඛා. ඇත්ත තමයි. ලෝකේ එහෙම දේවල් වෙනවා. මිනිස්සු එහෙම දේවල් වෙනවා. එහෙම දේවල් වුණාම ළමයි දරුවෝ අසරණ වෙනවා, අනාථ වෙනවා. මව්වරු අනාථ වෙනවා, අසරණ වෙනවා. ඒක එහෙම තමයි. ඉතින් හරි. මට දැන් මොකද්ද කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්? දැන් මනාප අමනාප දෙක පැත්තකින් තියලා උපේක්ෂා වෙලා ඊට පස්සේ මම බලනවා මොකද්ද කරන්න පුළුවන්. අන්න අපි ඉස්සරහට යනවා ඒ ඔස්සේ. අර මව්වරුන්ට හෝ මේ දරුවන්ට හෝ මේ විදිහේ යකටයුතුකම් පාඩු අලාභ ගැහැට කරපු අය පිළිබඳව අපි අමනාප වෙලා ද්වේෂයට යන්නේත් නැහැ. ඊට පස්සේ මේ මව්වරු හෝ මේ දරුවෝ කෙරෙහි විශේෂ මනාපයක් ඇති කරගෙන ඒගොල්ලෝ පස්සේ ඒගොල්ලෝන්ගේ ජීවිතේටම අපි මේව කරන්න ඕනේ කියලා ඒක පැත්තට යන්නේත් නැහැ. අපි කරන්නේ හරි මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ලෝක ස්වභාවය අනුව විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. හරි මට මෙතෙන්දි මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. මට තියෙන දැනුම හරි මට තියෙන ධනය හරි මට තියෙන හැකියාව හරි මට තියෙන සම්බන්ධතාවය අනුව හරි මේ අසරණ වෙලා ඉන්න පිහිටක් අවශ්‍ය වෙලා තියෙන අය වෙන්නේ මට යමක් කළ හැකියි. මම එතෙන්ට යනවා. එතෙන්ට යනකොට මා ළඟ මනාපයකුත් නැහැ. මා ළඟ අමනාපයකුත් නැහැ. මං යන්නේ උපේක්ෂාවෙන්. එච්චරයි. එහෙමයි බෑම්බරනේ. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දෙයක් නැතිනම් අපි අදට දහම් හමුව නිවා කරමු. එතකොට අපේ තේමාව අනිශ්චිත විහරණය. අපි කොහොමද මේ මොහොතේ වර්තමාන ජීවිතේ මේ දැන් අපි ගත කරන ජීවිතේ කොහේ ඉන්නවද මොන රටේ ඉන්නවද මොන දේශේ ඉන්නවද මොන විදිහේ ජීවන වටපිටාවක ඉන්නවද මොන විදිහේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවද මොන රාජකාරී වගකීම් වල යෙදලා ඉන්නවද කියන එක වැදගත් නෑ. ඒ සියල්ල ඇතුලේ අනිශ්චිත විහරණය තියෙනවා. ඒ සියල්ල තුල තමයි නිවුණු සැනසුණු බව කියන එක තියෙන්නේ. ඒ ඔක්කොම කිම්ම පිටස්තර තැනක නෙමෙයි. එහෙම පිටස්තර තැනක නිවන හොයන්න ගියොත් කවදාවත් අපිට නිවන කියන එක සාක්ෂාත් කරන්න බැරි වෙනවා. බුදුජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒකින් පිටස්තර තැනක නෙමෙයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒක හොඳට තහවුරු වෙනවා. චක්කුණා රූපං දිස්වා සෝතේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායත්වා ජීවහාය රසං සායත්වා කායන පොට්ටබ්බං පුසිත්වා මනසා ධම්මං විඤ්ඤාය. ඔය ටික කියනකොටම මුළු ලෝකයම ඔතෙන්ට ගැනිලා. අපි මේ ඉන්න ලෝකයේ තුල ඉන්න ජීවිතයේ තුල පසිනුරන් සහ මනසින් මේ දේවල් ගෝචර වෙද්දී අපි කොහොමද අනිශ්චිත විහරණයක ඉන්නේ? නොඇලී නොගැටී නොමුලාව ඉන්නේ කියලා. ඒවට දෙන උපදෙස් මේවා බොහොම වැදගත් බුදු පියාණන් වහන්සේගේ මේ දේශනා. ඇයි අපි මේ දේශනා දැන් අපි සාකච්ඡා කරන්නේ හුදෙක් දේශනාවක කරුණු එකතු කර ගැනීමකට වඩා මේ දේශනාවේ අන්තර්ගත කරුණු කොහොමද අපේ මේ මොහොතේ අපිට නිවිල සැනසීලා ඉන්න කොයි විදිහටද මේවා දායක වෙන්නේ කියන එක උපකාර කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ හොයන්නේ. යායි මේක අපි පස්සට දාන්නේ මේ නිවීම මේ සැනසීම පස්සට දාන්නේ අපි. එහෙම කාලයක් හිටියා අපි. නිවීම සැනසීම මේ ජීවිතේදී නෙවෙයි. ඒක දෙව් මිනිස් සැප කෙලවර නිවන් සැප කියපු කාලයක් තිබ්බනේ. ඉතින් නෑ. මේක දික්තියව ධම්මේ කියලා බුද්ධ දේශනාවේ තියෙන බව අපිට තේරුණා. ඒක ලබාගත යුත්තේ සාක්ෂාත් කරගත යුත්තේ මේ මොහොතේ කියලා. ඉතින් ඒක නිසා මේ මොහොතේ නිවෙන්නේ සැනසෙන්න මේ වෙලාවෙම අනිශ්චිතව ජීවත් වෙන්න මේ දේශනා මේ මාර්ගෝපදේශන වැදගත්. හොඳයි අපි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉතිරි කාරණා ඉදිරි දහම් හමුවකදී අපි කතා බහ කරමු. ඉතින් ඉදිරි දහම් හමුව අපි අද සඳුදා නිසා බදාදා දවසේ තමයි අපි ඉදිරි දහම් හමුව පවත්වන්නේ. හිතන්නේ අනිද්දා. එහෙමනම් අපි ඒ දහම් හමුවටත් එකතු වෙනවා කියන අදිෂ්ඨානයේ තියාගෙන අද දවසේ අපි එකතු කරගත්ත මේ
ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව කියන කාරණේ මේක කලිනුත් අහලා කියලා ඇති. නමුත් අපි මේ විදිහට සියුම්ම මේ කාරණේ තේරුම් අරගෙන අර සංකත පටිච්ච සමුප්පන්න ඕලාරික ධර්මතාව වෙන මනාපේ අමනාපේ ගෙවම් කරලා ඒක ගෙවා දමලා ඒක පහු කරලා අපිට උපේක්ෂාවට එන්න පුළුවන්. එතකොට එතෙන්ට ආවම තමයි අපි අනිශ්චිත කියලා කියන්නේ. අර මනාපේ ඉන්නකම් අමනාපේ ඉන්නකම් අපේ තියෙන නිශ්චිත ගතිය. විතර ප්‍රමාණයකට ඇලිච්ච ගතියක්, ගැටිච්ච ගතියක් තියෙන සියුම් විදියට නමුත් තියෙනවා. ඒකයි ඒක ඕලාරික කියලා කියන්නේ. ඉතින් ඕලාරික ධර්මතාවයෙන් අපි සුකුම ධර්මතාවයට එනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් උපේක්ඛාව සුකුමං කියලා. ඒක බොහොම ඒතන සන්තං, ඒතම් පනීතං. ඒක ශාන්ත ප්‍රණීත තත්ත්වයක්. අරක අශාන්ත අපනීත තත්ත්වයක්. මනාපේ අමනාපේ. ඒ වගේම ඒක ඊටාම් බරපතල පාප අකුසල වලටත් දොරටුවක් ඒකේ තියෙන. මනාපේ ඇලීමට, අමනාපේ ගැටීමට අවකාශයක් තියෙනවා. ඒක නිසා වර්තමාන මොහොතේම අපි අහන දකින විඳින දේවල් පිළිබඳ සිහිනුවන උපද්දලා ඇති වුණා නම් මනාපයක්, ඇති වුණා නම් අමනාපයක්, ඇති වුණා නම් මනාපමනාප දෙකින් මිශ්‍ර තත්වයක් තුනම පහු කරලා අපි උපේක්ෂාවේ පිහිටමු. උපේක්ෂාවේ පිහිටන්න අපිට දැන් පුළුවන්. ඒ සඳහා උත්සාහ කරමු. ඒක තමයි මේ ආර්ය විනය. ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව අපි මේ කතා කරේ. ඉතින් එතෙන්ට අපිට ඉන්න පුළුවන්. ඒක එච්චර වෙලා ගත වෙන්නේ නැහැ. උම්මීලෙත්වා නිම්මීලෙය, නිම්මීලෙත්වා උම්මීලෙය. බුදුහාමුදුරන්ගේ උපමාව. අහිපිය ගහන මොහොතෙන් මේකට එන්න පුළුවන් කියලා. ඉතින් එතෙන්ට අපි දක්ෂ වෙන්න ඕන. ඒකයි. හොඳයි එහෙමනම් ඔය කාරණා ටික අපි මතකයේ තියාගෙන භාවිතයට අදිෂ්ඨාන කරගෙන අද දහම් හමුව අපේ නිමා කරනවා. වෙනදා වගේම අපේ මේ උතුම් දහම් හමුවට අපේ කල්යාණ මිත්‍ර පිරිස, පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස සම්බන්ධ වුණා. හැම දිනම බොහොම ගෞරවයෙන්, බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් මේ උතුම් කටයුතු යෙදෙන්න. එයින් ලබා ගන්නා වූ ධර්ම අවබෝධය අපි අපේ ජීවිතයට කිට්ටු කරගමු. පුළුවන් තරම් බෙදා හදාගමු අනිත් ඇත්තෝ එක්ක. මේ ගමන එහෙමයි. එහෙමනම් අද දහම් හමුවත් නිමා කරනවා. වෙනදා වගේම මේන් ලබාගත් උතුම් අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට, අනිශ්චිත විහරණය තුල ජීවත් වෙන්නට අපි හැම දිනාටම උපකාරක ධර්මයක් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. සුවපත් වේවා.